සංසාර සාරෝග විනීතනී සන්නීත සාතං සුචිසාරදීසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ දිසාසම් සංසාවිගංකේ බලමෝහනාසං සන්නාහ කන්මාර රනේ විශේෂම් සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati uppannෝ ච කාමච්ඡන්தோ ධීයෝ භාවාය වේකුල්ලාය සංවන්තති යෝනිසෝ ච භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව සති සම්බොඤ්ඤංගෝ uppajjati uppannෝ ච සති සම්බොඤ්ඤංගෝ භාවනා පරිපූර්ණං ගච්ඡති ශ්‍රද්ධාවන්ත පින්තුනි ගෞරවනීය පුණ්‍යශ්‍රී හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සංවැලි මෛත්‍රී බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ පින්තුන් මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනට සමගාමීව මේ වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි ඇතුළත් වන යෝනිසෝ සූත්‍රය. මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේහි මහා වග්ගයට යෝනිසෝ මනසිකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන සූත්‍රය. මම හිතන්නේ අපේ පින්තුන් බොහෝ විට අහලා තියෙන සුපුරුදු පදයක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ.
මේ කාරණේ පිළිබඳව ත්‍රිපිටකයේ නොයෙක් තැන විසිරී තියෙන කරුණු හැකිතාක් දුරට ඒකරාශී කළා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඒක අපි දිනු කරගන්නව කොහොමද? එහි තියෙන වැදගත්කම කොහොමද? යෝනිසෝ මනසිකාරය අනුපිළිවෙල කොහොමද ආදී කරුණු පැහැදිලි කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. මාතෘකාව සාකච්ඡා කරන්න කලින් මම හිතනවා අද අපි මේ සමරන්නේ වෙසක් පුන් පොහොය දිනය. ඉතින් වෙසක් පුන් පොහොය දිනයක් වැනි අවස්ථාවකදී අපි ඒකාන්තයෙන් බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය අධ්‍යයනය කරන්නට ඕන. අනිත් පැත්තෙන් බුද්ධ ධර්මය අධ්‍යයනය කරන්න ඕන. අනිත් පැත්තෙන් ශාසන ඉතිහාසය අපි දැනගත යුතුයි. බුද්ධ චරිතය ගත්තාම බෝසත් සමයේ පටන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා කරපු කැපවීම පිළිබඳව යම් ප්‍රමාණයකට දැනගන්නට ඕන. මම හිතන්නේ මුලින් සාකච්ඡා පවත්වපු අපේ ආචාර්ය සේනරත්න මහත්මයා මේ පිළිබඳව සැලකුණු ප්‍රමාණයක් කරුණු විස්තර කළා. ඉතින් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දාන ආදී පෙරම් දහම් පුරලා සාරාංශක කාලවලක්ෂයක කරපු මහත්ව කැපවීමක ප්‍රතිඵලයේ විදියටයි උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. සාරාංශක කල්පලක්ෂය පෙරම් පුරන කාලිනොත් උන්වහන්සේ මනෝ ප්‍රනිධානයේ හැටියට සම්බුද්ධත්වයේ සඳහා සිතින් සිතමින් බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේලා සමීපෙහි ගුණධම් සම්පූර්ණ කළා. ඊට අමතරව වාපර නිධානයේ විදියට වචනයෙන් සඳහන් කරමින් බොහෝ කාලයක් ගුණධම් සම්පූර්ණ කළා. ඊළඟට කාය පරිනිධානයේ විදියට ජීවිත පරිත්‍යාගයෙන්ුත් බොහෝ කාලයක් උන්වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා ක්‍රියා කළා. එහෙම ගත කළ තමයි උන්වහන්සේ දීපාංකර පාදමූලයේදී නියති විවරණ ලබා ගත්තේ. නියති විවරණ ලබා ගැනීමේ පටන් තමයි උන්වහන්සේ මේ දක්වා සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පෙරුවා කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් එහිදී උන්වහන්සේ විශාල කැපවීමක් සම්බුද්ධත්වයේ සඳහා කළා. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා, මහා පොළොවේ පස් වලට වඩා තමන් වහන්සේගේ ශරීරයේ ලේ දන් මස් දන් දීලා, ඒ වගේම මහා මේරු පර්වතයට වඩා කොටුණු පලන් හිස් දන් දීලා, ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අහසේ තාරකාවලට වඩා net දන් දීලා කරපු සොවිසාල කැපවීමක ප්‍රතිඵලයේ විදියකට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. ඉතින් උන්වහන්සේ මේ ලෝකයේ මීට වසර 2600කට කලින් පහළ වෙලා උන්වහන්සේ මනුස්ස පුත්‍රයෙක් ලෙස මේ ලෝකෙ ඉපදෙලා වයස 29 දී ගෙන්නෙක් වෙලා අවුරුදු 6ක දුෂ්කර ක්‍රියා කරලා ඉන් අනතුරු අනුගමනය කළ මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රතිඵල විදියට සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. ඉතින් මේ தත්ත්වයටපත් වෙච්ච බුදුහාමුදුරුවෝගේ චරිතය තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නෙ. ඊළඟට අපි උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණ මොහොතේ පටන් පුරා අවුරුදු 45ක් අපමාදේන වික්‍රේ සම්පාදේත කියන අවසන් බුද්ධ වචනේ දක්වා දේශනා කරපු ධර්ම මාර්ගය තමයි බුද්ධ ධර්මයේ විදිහට අපි ඉගෙන ගන්නෙ. මෙලොව ජීවිතේ සඵල කරගන්න හැටි, පරලොව ජීවිතේ සුගතිගාමී කරගන්න හැටි, නිවන් ලබන හැටි, මේ කරුණු තුන තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පැහැදිලි කළේ. වෙනත් විදිහකින් කියනවා නම් සබ්බපාප සංකරණම් කියපු විදිහට අපාගත මාර්ගයෙන් මිදෙන්නට, කුසලස උපසම්පදා කියපු විදිහට සුගතිගාමී වෙන්නට දාන ආදී පින්දාම් කරලා, සචිත පරියෝදපණම් කියපු විදිහට රාග ආදී කෙලෙස් දහම් සම්පූර්ණයෙන්ම දුරු කරන්නට දේශනා කරපු මාවතක් තමයි උන්වහන්සේගේ දේශනා තුළ අපට දැක ගන්න තියෙන්නේ. ඉතින් මේක තමයි බුදුහාමුදුරන්ගේ සඳහන් පණිවිඩයේ කෙටියෙන්. භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ 3 මාසයක් ගත වුණාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේලා ඒක රාශී වෙලා මේ ත්‍රිපිටකය සංග්‍රහ කරලා සජ්ජායනා කළා. ඊට පස්සේ වසර 100කට පස්සේ දෙවනි සංගායනාව පවත්වලා මේ ධර්මීය ශාසනයත් ස්ථාපිත කළා. තුන්වෙනි ධර්ම සංගායනාව බුද්ධ වර්ෂ 236 දී සිදු කරලා නැවතත් මේ ශාසනය පිරිසුදු කරලා ලෝකේ රටවල් 9කට ශාසනය ව්‍යාප්ත කළා. ඉතින් එහෙම ව්‍යාප්ත වෙච්ච බුදුදහම තමයි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට අද අපි පරිහරණය කරන්නේ. විශේෂයෙන්ම මේ බුදුදහම සුරක්ෂිත කොට ලෝකෙට දායාද කිරීමේ ගෞරවයෙහි සැලකිය ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට හිමි වෙනවා. ඉතින් අද මේ බුදුදහම
ලෝකෙට ඊටාම අවශ්‍ය දහම් පණිවිඩයක් මාර්ගෝපදේශයක් ජීවන දර්ශනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ උතුම් සද්ධර්මය තමයි ඔබත් අපත් මේ ශ්‍රවණය කරමින් ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්නේ. පින්වතුනි, අද අප සාකච්ඡා කරන්නේ යෝනිසෝ සූත්‍රය. යෝනිසෝ කියලා සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකයේ ඇතුළත් වෙනවා. අංගුත්තර නිකායෙත් සංයුත්ත නිකායෙත් මේක අදාළ සූත්‍ර දැක්වෙනවා. ඒ විතරක් නෙවෙයි, ත්‍රිපිටකයේ බොහෝ තැන්වල යෝනිසෝ මනසිකාර කියන පදය විස්තර වෙනවා. මේ පදය විස්තර කරන්න කලින් මේ පද දෙකකට බෙදන්න පුළුවන්. එකක් යෝනිසෝ, අනිත් එක මනසිකාර කියන එක. මනසිකාර කියන්නේ සිහි කිරීම. නැවත නැවත යමක් සිහි කරනවටයි මනසිකාර කියලා කියන්නේ. එතකොට මේ මනසිකාරය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නුවණින් මෙනෙහි කිරීම. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අනිත් කාරණය තමයි අයෝනිසෝ මනසිකාරය, අනුවණින් මෙනෙහි කිරීම. ඉතින් භාගතුන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් මනසිකාරය කියන පදය අභිධර්මයේදී විශේෂයෙන් සබකිත සාධාරණ චෛතසිකවල එක චෛතසිකයක් විදිහට යෙදෙනවා. ස්පර්ශ, වේදනා, සංඥා, ඒ වගේම චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියන මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ, ඒ කියන්නේ හැම සිතක් සමගම නිරතුරුව යෙදෙන චෛතසික අතුරින්, චෛතසික 7 අතුරින් එක චෛතසිකයක් තමයි මානසිකාර කියලා කියන්නේ. එතකොට මේ 7 යහපත් වෙන්නේ අපේ දැක්ම අනුව. අපි අහපෝ ශ්‍රවණය කරපු ධර්මය අනුව තමයි අපේ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක්ද අයෝනිසෝ මානසිකාරයක්ද කියන එක තීරණය වෙන්නේ. ඊටත් කලින් තීරණය වන්නේ ඒ අපි ඉගෙනගත්තු දේ කාගෙන්ද අපි ඉගෙන ගත්තේ? සත්පුරුෂයෙකුන්ද ඉගෙන ගත්තේ? අසත්පුරුෂයෙකුන්ද ඉගෙන ගත්තේ කියන කාරණයක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කෙනෙක් දිහා දැක්කහම අලුතෙන් අපි කෙනෙක් හඳුනා ගන්නකොට ඒ කෙනාගේ බලන ආකාර කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අපි බලනවා යා කොයි රටක කෙනෙක්ද. ඊළඟට බලනවා අපි යා මොන වගේ දේවල් ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට අපි බලනවා යා කරන රැකියාව මොකක්ද. මෙන්න මේ වගේ කරුණු වලින් තමයි කෙනෙක්ගේ ගැන අපි යම්කිසි අවබෝධයක් ලබා ගන්නෙ. හැබැයි බෞද්ධයෙක් විදියට අපි ඊටත් වඩා ගැඹුරින් පුද්ගලයා ගැන බලනවා. ඒ බලන්නේ පුද්ගලයෝ විවේචනය කරන අදහසින් නෙවෙයි. අපට එයත් සමග කොයිතරම් දුරට ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්ද කියලා සහ අපට ඔහුගෙන් කොයිතරම් දුරට ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණය සඳහායි අපි මේ විදිහට පුද්ගලයන් දැනගන්නේ. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ඉපදිච්ච රට ඕක කරන රැකියාව අධ්‍යාපන විතරක් නෙවෙයි. අපි බලනවා ඔහු ඉගෙන ගත්තේ මොන වගේ විෂය ධාරාවක්ද කියලා. ඊළඟට අපි බලනවා එයාගේ ආගම මොකද්ද කියලා. අපි සාමාන්‍යයෙන් අහන්නේ නැහැ ඔයාගේ ආගම මොකද්ද කියලා. නමුත් අපි විමසිල්ලෙන් ඉනවා කොයි වගේ ආගමික පරිසරයක්ද යාගේ තියෙන්නේ කියලා. මෙහෙම ගිහිල්ලා අපි විශේෂයෙන් බෞද්ධයෙක් කියලා දැනගත්තොත් අපි තවදුරටත් එයා සමග ඉදිරියට යනවා කතා බහ කරමින්. අපි අහන ඔයා කොයි වගේ පොතපතද කියවන්නේ? බෞද්ධ පොතපත කොයි වගේ දේවල්ද පරිශීලනය කළ තියෙන්නේ? ඒ වගේ අපි අහනවා ඔබ කොයි වගේ දේශකවරුන්ගේ ධර්ම දේශනාද ඔබ වැඩිපුර අහන්නේ? මේ වගේ කරුණු අපි අහනවා. ඊළඟට අපි අහනවා ඔබ ත්‍රිපිටකයේ කොයි වගේ කරුණුවලට වැඩිපුර කැමතියි? එහෙදී අපි බලනවා සූත්‍ර පිටකයටද, අභිධර්ම පිටකයටද, විනය පිටකයටද වැඩිපුර කැමතියි? නැත්නම් ත්‍රිපිටකයටම සම්බන්ධ කළ කරුණුද මොහු දැනගන්න කැමති කියලා. ඒ විතරක් නෙවෙයි අපි සාකච්ඡාවේ පඤ්ඤා වේදිතබ්බෝ කියන විදිහට අපි කෙනෙක් ගැන හඳුනා ගන්න, දැනගන්න ප්‍රධාන දේ තමයි කෙනෙකුගේ ප්‍රඥාව. එහෙදී අපි ඒ පුද්ගලයා සමග සාකච්ඡා කරනවා. ඉතින් මෙන්න මේ ගමනක් අපි යන්නේ. අපි ඇත්තටම කොයිතරම් පුරුෂයෙක් සත්පුරුෂද කියලා බලා ගන්න. ඒ විතරක් නෙවෙයි කොයිතරම් දුරට අපිට ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්ද කියන කාරණය. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ඡේ වීම, රාග ආදී කෙලෙස් දහම් වල දුරු කිරීම මා පනවන්නේ
කාටද කියන එක උන්වහන්සේ දේශනා කරනවා. ඥානතෝ පස්සතෝ. දන්න කෙනාට දකින කෙනාට කියලා. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ නිවන් මඟ පනවන්නේ. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් ඇති නොවන විදියටත් ඒ වගේම කුසල් දින වෙන විදියටත් සිතන විදිය. නැත්තම් නිවැරදි දැක්ම. මේක සම්මා දිට්ඨියට සමගාමීව යන ගුණයක්. එතකොට සම්මා දිට්ඨිය ලබන්නට භාගතුන් වහන්සේ දේශනා කරන මූලික ගුණයක් විදියට මේ යෝනිසෝ මනසිකාරය. නැගෙනහිර දිග අහසෙහි සූර්යාලෝකය පායනකොට ඉර පායන කලින් එක්තරා ලක්ෂණයක් අහසේ තියෙනවා. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? ඒකට අපි කියන අරුණෝදය කියලා. නැගෙනහිර අහසේ ඉර පායීම හා සමානයි හරියට සම්මාදිට්ඨිය ලැබීම. ඒ සම්මාදිට්ඨිය ලබන්නට කලින් තියෙන ඡායාව තමයි අර අරුණෝදය වගේ තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. එතකොට සම්මාදිට්ඨියට මූලික පදනම වන්නේ යෝනිසෝ මනසිකාරය. අංගුත්තර නිකායේ දසක නිපාතයේ දැක්වෙනවා අවිජ්ජා කියලා සූත්‍රය. මේ අවිජ්ජා සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය ලබන්න නම් යෝනිසෝ මනසිකාරයට මූලික හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබුණොත් තමයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ. ඊළඟට දේශනා කරන ශ්‍රද්ධාවට හේතුව මොකක්ද කියලා. ශ්‍රද්ධාවට පදනම වන්නේ ධර්ම ශ්‍රවණය. ඊළඟට අහනවා ධර්ම ශ්‍රවණයට පදනම මොකක්ද? ධර්ම ශ්‍රවණයට පදනම සත්පුරුෂ ආශ්‍රය. නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය. බලන්න පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියන එක නිකන් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ලැබෙන නම් මොකද තියෙන්න ඕන? ශ්‍රද්ධාව තියෙන්න ඕන. ධර්ම ශ්‍රවණය තියෙන්නට ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නට ඕන. මේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නිකන් ලැබෙන්නේ නැහැ පින්නතුනි. එක පැත්තකින් කුබේට කත පුඤ්ඤතා කියපු විදිහට සසර කලාව ලොකු පිනක් තියෙන්නට ඕන. ඒ පින විතරක් බෑ. ඒ පිනින් ලැබපු දේ කල්යාණ මිත්‍රතා කියපු විදිහට කල්යාණ මිත්‍රන සිටීම විතරක් ප්‍රමාණවත් නැහැ. කල්යාණ සහායතා. ඒ කල්යාණ මිත්‍රයන් මිතුරු කර ගන්නට ඕන. යහළු කර ගන්නට ඕන. සමහර විට අපිට මිතුරන් හිටියට අපි සමග ඒ අය මිත්‍ර නැහැ. එහෙම වුණොත් අපට ලොකු දහමක් අහිමි වෙනවා. පින්නතුනි අපට මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි ධර්ම මාර්ගයේදී කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඊට වඩා වටින දෙයක් නැහැ. ඒ වගේම කෙනෙකුට මේ ලෝකේ අහිමි වෙන දෙයක් තියෙනවා නම් ඒ අහිමි වෙන තියෙන දේවල් වලින් ඉහළම දේ කල්යාණ මිත්‍රයන් නැතිවීමමයි. ඊළඟට පින්නතුනි කල්යාණ මිත්‍රයන් මිතුරුනාට විතරක් බෑ. අපි කියනවා අහවල් කෙනා අපි අඳුරනවා. අහවල් හාමුදුරුවෝ අපි අඳුරනවා. අහවල් හාමුදුරුවෝ අපේ ඥාතීන්. කොහොම කියලා අපි කියනවා නේද? නමුත් පින්නතුනි කල්යාණ සම්පවංගතා කියලා කාරණයක් තියෙනවා. මේ කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. නැමෙනවා කියන්නේ ශාරීරික වශයෙන් විතරක් නෙවෙයි. තමන්ගේ දේශවන් නැමෙන්නට ඕන, කන්ද වියම කරන්නට ඕන. මෙන්න මේ තුනම පින්නතුනි අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍රයන් සිටීම, ඔවුන් මිතුරු කර ගැනීම, ඔවුන් වෙත දේශවන් යොමු කිරීම. මෙන්න මේ කරුණු තියෙන කෙනාට තමයි මේ කරුණු සකස් වෙන්නේ පින්නතුනේ තමන් ළඟ තියෙන ගුණයන් වලට අනුරූපව. ගුණ සමුදායක් තමන්ගේ ළඟ තියෙනට ඕන. සාමාන්‍යයෙන් පරිත්‍යාග සීලීත්වය, සිල්වත් බව, ඉවසීම වගේ කරුණු විතරක් නෙමෙයි. විශේෂයෙන්ම සුවච බව කියන එකත්, බුද්ධිමත් බව කියන එකත්, අවංක බව කියන එකත් විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා සැබෑ කල්යාණ මිත්‍රයන් වෙත සමීප වීමේදී. ඒ වගේම කරණීයමෙත සූත්‍රයේ තියෙන අර මූලික ගුණාංග ටික අනතිමානී ගුණ ආදී ගුණාංග තමන්ගේ ළඟ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි බැනුම් මහමින් හරි කල්යාණ මිත්‍රයන් සමග අඛණ්ඩව තමන් ගමන් කරන්නේ. ලොකු මාන්නයක් තියාගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. දහම ළඟදී අපි නිර්හංකාර වෙන්නට ඕන. මේක සුවිශේෂී ලක්ෂණයක්. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණොත් තමයි අපට සද්ධර්ම ශ්‍රවණය කරලා ඊළඟට ශ්‍රද්ධාව ඇති වෙලා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා අයෝනිසෝ මනසිකාරය කියන එක. අනුනින් මෙනෙහි කිරීම.
අනුවණින් මෙනෙහි කිරීමට හේතු වෙන්නේ මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධාවක් නැතිකම, නියම ධර්මයක් ශ්‍රවණය නොකිරීම සහ අසත්පුරුෂ ආශ්‍රය කියන කාරණේ. අසත්පුරුෂ ආශ්‍රය වුණොතින් තමන්ට මොකද්ද වෙන්නේ? ඒ සමගම තමන්ට අසත් ධර්මයක් ලැබිලා තමන්ගේ මුළු ජීවිතේම අන්ධකාර වෙනවා. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ මේ පිවිතුරු ගමන් මඟ විවර වෙන්නේ, ආලෝකය ලැබෙන්නේ, රාග ආදී කෙලෙස් දහම් දුරු වෙන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණු කමනටයි පින්නතුනි. අන්න ඒ කරුණ වලින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණයෙන් තමන්ට ලැබෙන ප්‍රධානතම ගුණාංගයක් තමයි නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය. භාගතුන් වහන්සේ විවිධ අවස්ථාවලදී මේ යෝනිසෝ මනසිකාරය විවිධ පදවලින් විස්තර කරලා තියෙනවා. අනුපස්සනා කියලා කියනවා. ඒ වගේම පච්චවේක්ඛනා කියලා කියනවා. සමනුපස්සනා කියලා කියනවා. අට්ඨේකත්වා මානසිකත්වා ආදී පද විස්තර කරලා තියෙනවා. නොයෙක් පදවලින් මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට විස්තර කරලා තියෙනවා. කෙටියෙන් ගත්තොත් අපේ හිතට කෙලෙස් ඇති නොවන විදියට, ඒ වගේම තියෙන කෙලෙස් දුර වෙන විදියට, නෝපන් කුසල් ඇති වෙන විදියට, උපන් කුසල් දින වෙන විදියට අපේ හිතන විදියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ හිත අපිරිසිදු නොවේ තියාගන්න විදියට හිතන ක්‍රමය. විතක්ක සංඨාන සූත්‍රයේ භාගතුන් වහන්සේ දැක්වුවා හරියට පිරිසිදු වෙලින්න කෙනෙකුගේ කරට මිය ගිහපු කුණු වෙච්ච මීයේගේ මීකුණක් දානවා වගේ අපේ හිතට රාගාදී කෙලෙස් දහම එනකොටම තමයි ඊටාම නුවණින් ඉන්නට ඕන තමන්ගේ මේ ලස්සන හිත අපිරිසිදු වෙනවා කියලා. මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කරුණ සම්පාදනය කරගත හැකි ආකාර කිහිපයක් බුදුදහමෙහි පැහැදිලි කර දෙනවා. ඒ වගේම ධර්ම මාර්ගයේ ආරම්භයේ සිටන් අවසානීය දක්වාම පවත්වා ගත යුතු ගුණාංග 4 අතුරින් සෝතාපට්ටි අංගවල ඉඳලා අරහත්ත්වයේ සාක්ෂාත් කිරීම දක්වාම යන ගමන් මගේදී තියෙන කරුණු අතරින් භාගතුන් වහන්සේ ප්‍රධානතම කරුණක් විදියට යෝනිසෝ මනසිකාරය විස්තර කරනවා. සත්පුරුෂ ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. මෙන්න මෙතනක් වෙනතුනේ මේ යෝනිසෝ මනසිකාරය කියන කරුණ පැහැදිලි වෙනවා. ඊළඟ කරුණ තමයි අංගුත්තර නිකායේ විතක්ක සංඨාන සූත්‍රයේ ඊටම වැදගත් පදයක් විස්තර වෙනවා. අපේ හිතට ඇතිවන කෙලෙස් දුරු කිරීමේදී දුරු කරන ක්‍රම අතරින් එක ක්‍රමයක් තියෙනවා අසති අමනසිකාරා කියලා. අසති කියන්නේ සිහි කරන්න එපා කියන එක. අමනසිකාරා කියන්නේ ඒක. ඒතකොට අමනසිකාර කියන එකයි අයෝනිසෝ මනසිකාර කියන එකයි දෙකක්. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අනුවණින් මෙනෙහි කිරීම. අමනසිකාර කියලා කියන්නේ සිහි නොකර සිටීම. එහෙම කිව්ව ගමන් ඔබට හිතෙයි එහෙනම් අමතක කරන්න කියලාද මේ කියන්නේ කියලා. පින්වත්නි බුදුදහමේ කිසිම තැනක දෙයක් අමතක කරන්න කියලා නැහැ. කියන්නේ යම් කිසි දෙයක් හිතනකොට තමන්ගේ හිතේ රාග ආදී කෙලෙස් දහම ඇති වෙනවා නම් ඒක සිහි කරන්න එපා කියලා. ඒ වෙනුවට වෙනත් කුසල දහම් ආදී සිහි කරන්න කියලා. නමුත් ඔය අමතක කරන්නේ හොට ඕන වෙලාවක සිහියෙන් නොනින් එක සිහි කරන්නත් පුළුවන්. කෙලෙස් ඇති නොවන විදිහට. ඒතර අමතක කරොත් ඉතින් අපිට ඒක අමතක වෙලා යනවා, ඩිලීට් වෙලා යනවා. ඩිලීට් එකක් නෙවෙයි මේ කියන්නේ. ඩිලීට් කිරීමක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඒක ඕපන් නොකර සිටීම. ඒක එළියට ගන්න නැතුව තියලා තිබීම. අන්න ඒකට කියන්නේ අමනසිකාර කියලා. ඒකයි අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක පටලවා ගන්න එපා. පින්නතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේහි අපි ටිකෙන් ටික ඉදිරියට යනකොට භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරනවා. යම් කිසි කෙනෙකුගේ තුල අයෝනිසෝ මනසිකාරය තියෙනවා නම් අන්න ඒ මොහොතේ ඒ පුද්ගලයාගේ අනුපන්නෝ චේව කාමච්ඡන්දෝ උප්පජ්ජති. නෝපන් කාමච්ඡන්දය ඇති වෙනවා. උපන්නෝච කාමච්ඡන්දෝ වේපොල්ලාය සංවත්තති.
උපන්නා වූ කාමච්ඡන්දය වැඩි දියුණු වෙනවා. යම් කිසි වෙලාවක තමන්ගේ සිත කය වචනය ගැන නුවණින් මෙනෙහි නොකරම හිටියොතින් අනුවණින් නම් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ ඒ වෙලාවට තමන්ගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ කෙලෙස් දහම් නීවරණ ඇති වෙනවා. කාමුක හැඟීම් ඇති වෙනවා. පුද්ගලයන් සහ දේවල් සමග ගැටීම් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ සිත සහ කයෙහි අකර්මණ්‍යතාවයක් ඇති වෙනවා. සිතේ විසිරුණු බවක් ඇති වෙනවා. ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය ඇති වෙනවා. මෙන්න මේ කෙලෙස් දාම් පහම පින්නතුනේ අපේ හිතේ ලස්සන නැති කරන දේවල්. හිතේ තියෙන පිවිතුරු බව නැති කරන දේවල්. හිතේ සතුට නැති කරන දේවල්. භාගතුන් වහන්සේ දේශනා කරනවා අකුසල රාශිය කියලා යමක් කියනවනම් අකුසල ගොඩ කියලා යමක් කියනවනම් ඒ අකුසල ගොඩ කියලා කියන්නේ මෙන්න මේ කාමච්ඡන්ද ආදී පංච නීවරණ වලට කියලා. ඊළඟ දේශනා කරන කුසල රාශිය ඕ වික්ඛවේ දේසිස්සාමේ කුසල රාශිය කියලා කියන්නේ මොකද්ද? කුසල රාශිය නමින් නොඑක් පද බුදුදහමේ විස්තර වෙනවා. ඉතින් අතුරෙන් ප්‍රධාන වශයෙන් දේශනා කරන දෙයක් තමයි මේ සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම. එතකොට කාමච්ඡන්ද ආදී දේවල් වලට කියන්නේ අකුසල රාශිය කියලා, අකුසල ගොඩ කියලා. ඒ වගේම සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වලට කියන්නේ ඒ පැත්තේදී කුසල රාශිය කියලා සඳහන් කරනවා. එතකොට මේ කාමච්ඡන්ද ආදී නීවරණ පැත්තට යන්නේ අනුවණින් මෙනෙහි කිරීම නිසා. ඒ වගේම කුසල පැත්තට යන්නේ යෝනිසෝ මනසිකාරය නිසා. මෙන්න මේ දෙකම තීරණය කිරීමේදී පින්නතුනේ අපිට ඊටාම වැදගත් දේ තමයි යෝනිසෝ මනසිකාරයට මුල් වන ශ්‍රද්ධාවත් සද්ධර්ම ශ්‍රවණයත් කල්යාණ මිත්‍රයන් වෙතින් ලබා ගැනීම. මෙන්න මෙතෙන්දී අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ හිතට කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ. අපේ හිතට කෙලෙස් ඇති වෙන්නේ පින්නතුනේ අපි දකින අහන කියන දේවල් වලින්. ඒ දේවල් පිළිබඳව අපි හරි අවධානය නොහිටියොත් අපි බාහිර රූපයක් ඇතයි කියලා සිතින් නිර්මාණය කරගෙන අන්නේ දෙයට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් කෙලෙස් ඇතිවන ස්වභාවය. මෙන්න මේ කෙලෙස් ඇතිවන ගමන් මඟ ටිකෙන් ටික අඩු කරගන්න මාවතක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එහිදී අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට ඕන අපේ හිත අපිරිසුදු කරන හිතට පීඩා කරන කෙලෙස් මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ලෝභය, ද්වේෂය, සහ මෝහය. ලෝභය කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ද්වේෂය කියන්නේ යමක් සමග තියෙන ගැටුම. මෝහය කියන්නේ මුලා වීම. මෙන්න මේ තුනෙන් තමයි අපේ හිතට කෙලෙස් හටගන්නේ. මේවා අකුසල මූල කියලා සඳහන් කරනවා. මෙහිදී මුලින්ම තියෙන ලෝභය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ අපට පනවපු මාවත තමයි ස්වර්ගගාමී මාවතෙහි එක්තරා ගුණාංගයක් විදිහට දානය ප්‍රගුණ කරන්නට ඕන. ටිකෙන් ටික අත්හැරීම පුරුදු කරන්නට ඕන. දානය පින්නතුනේ තමන්ගේ නිවසේ ඉන්න තමන්ගේ දෝ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, නිවසේ හදන සුරතල් සතුන්ට යමක් පරිත්‍යාග කිරීමේ ඉඳන් දුගී දුප්පත් අයට, පූජනීය උතුමන්ට, මහා සංඝරත්නයට මේ වගේ විවිධ මට්ටම් වලින් අපිට දානය පුරුදු කරන්න පුළුවන්. ආමිෂ දාන විදියට. ඊළඟට අබේ දාන විදියට මරණයටපත් වෙන ඉන්න සත්‍යයන්ගෙන් නිදහස් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ සබ්බ දානං ධම්ම දානං දිනන්ති කියපු විදියට සියලු දානයන් අතරින් ඉහළම දානය වන ධර්ම දානයත් අපට හැකි පමණ ආකාරයෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තුලින් කිසියම් ප්‍රමාණයකට ලෝභය නැති වෙනවා, අඩු වෙනවා. හැබැයි සම්පූර්ණ ප්‍රහීන කිරීමක් නෙවෙයි මේ කියන්නේ. తాවකාලිකව අපට යටපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ලෝභය අඩු වෙන පින්නතුනේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. අපි බොහෝ විට හිතන් ඉන්නේ බලාපොරොත්තුව බාහිර දෙයක් Tamanට අත්පත් කර ගැනීම. නමුත් පින්නතුනේ පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් නිතරම අනිත් කෙනෙකුට දෙයක් දෙන්න අදහසින් ඉන්නවා නම් ඒ කෙනාගේ හිතේ ලොකු සතුටක් තියෙන උදාර වූ ප්‍රීතියක් ඒ දැනට වෙනවා. ඒකට හේතුව එයාගේ හිතේ තියෙන මේ කුසලය නිසා, පරිත්‍යාගශීලීත්වය නිසා හිත පිරිසිදු වෙලා හිතේ සතුට වැඩි වෙනවා. දෙවැනි කාරණය තමයි අපට හිතට පීඩාගෙන දෙන දෙවැනි කාරණය ද්වේෂය. නැත්නම් අනිත් පුද්ගලයන් සහ දේවල් සමග තියෙන අමනාපය, ගැටීම.
එතෙන්ට අපේ ශරීරය ගැන මොනවත් මේ ගැටීම ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ගැටුම ඇති වෙන්න පින්නතුනි. ඒ ගැටුම දුරු වෙන්නට අපි කළ යුතු කර්ම අතරින් ප්‍රධාන වශයෙන් පංචශීලය ආරක්ෂා කිරීමයි. ඊළඟට මෛත්‍රී භාවනා වැඩිමත් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ තියෙනවා. විශේෂයෙන් පින්නතුනි ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකෙනකොට වීතික්කම විදියට තමන්ගේ සිතින් තමන්ගේ කයින් සහ වචනයෙන් බාහිරට සිදුවෙන තියෙන අකුසල විශාල ප්‍රමාණයක් වැළකෙනවා. ඒත් එක මේ ද්වේෂය යම් කිසි ප්‍රමාණයකට පාලනය වෙනවා. අනිත් අතින් නිතරම භාගතුන් වහන්සේ අවධාරණය කරපු කාරණයක් තමයි යන්තං සන්තම් පදං අபிසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් යෙදෙනකා විසින් කළ යුතු කටයුතු අතරින් ප්‍රධානතම දෙයක් තමයි සම්පේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණය. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා කියලා. පින්නතුනි අපි බොහෝ විට මෛත්‍රී භාවනාව ගැන අහලා තියෙනවා. ආනිසංසත් අපි බොහෝ විට දන්නවා. නමුත් පින්නතුනි අපි මේක ප්‍රායෝගිකව පුහුණු කරන අවස්ථා බොහෝ විට අඩුයි. මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි. මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වාචික කර්මය කියන දෙකත් අපි හැකියතාක් දුරට සම්පූර්ණ කරන්නට ඕන. මේක පින්නතුනි වඩලා අපට හැකියතාක් දුරට වඩපු පමණට ලෝකයේ පිළිබඳව විරසක බව, ගැටුම, ද්වේෂය අඩු කරගන්නට අපට මේ කුසලය හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට ද්වේෂය අඩු කරන ගමන් ඊළඟට භාගතුන් වහන්සේ අපට පනවනවා මෝහය නැත්නම් අවිද්‍යාව දුරු කරන මාර්ගය. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ තියෙන ප්‍රධාන ඉගැන්වීම. එතකොට පංචශීලය ආරක්ෂා කිරීමෙන්, දන් දීමෙන් ආදී දේවල් වලින් අපේ වීතික්‍රම විදියට අපේ කෙලෙස් අඩු කරගෙන ඊළඟට මෛත්‍රී භාවනාව ආදී කිසියම් භාවනාවක් ප්‍රගුණ කරමින් අපට ද්වේෂය විතරක් නෙවෙයි පින්නතුනි කාමච්ඡන්ද ආදී පංච නීවරණම දුරු කරගන්න හැකියාව තියෙනවා. බුදුදහමේ භාවනා කමඨාන් 40ක් දේශනා කළා තියෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ආහාරයේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය කියලා. මෙන්න මේ කමඨාන් පින්නතුනේ හැකියතාක් දුරට පුහුණු කරන්න බලන්න. ඒ පුහුණු කරන මොහොත තුළ අපේ හිතේ පරිඋත්ථාන වශයෙන් අපි තියෙන කෙලෙස් යටපත් කරගෙන තියෙන්නේ, නැගෙන්නට තියෙන කෙලෙස් හුඟක් දුරට අපි යටපත් කරගෙන තියෙන්නේ හිත සමාධිමත් වෙච්ච මොහොතේ. කිසියම් කුසල අරමුණක අපි අඛණ්ඩව හිත පවත්වා ගන්නකොට අන්න ඒ කුසලයම දැන් උදාහරණයක් ඇටියට අපි සියලු සත්වෝ සුවපත් වෙත්වා. නැත්නම් භාගතුන් වහන්සේ තුළ තිබෙන ගුණ අරහං ආදී ගුණය නිතරම සඳහන් කරනකොට මනසින් හිතනකොට අන්න ඒ ගුණාංගය තුළ ඒ කුසල සිතවිල්ල තුළ හිත නිතරම මනසින් ඒ ගැන කියවෙනවා. ඒ සිතවිල්ලෙම විචාරණය කරනවා. ඒකෙම හිත පතුරවගෙන ඉනවා. ඒකෙන් පීතියටපත් වෙනවා. සැපයටපත් වෙනවා. ඒ වගේම ඒ සිතවිල්ල තුළම හිත එකඟ වෙනවා. ඒ එකඟ වෙන පමණට පින්නතුනේ අපේ හිතේ නීවරණ දුර වෙනවා. ඒ නීවරණ දුර වෙච්ච පමණට භාගතුන් වහන්සේ දේශනා කරනවා දිට්ඨ ධම වේදෙනිය වශයෙන් ඒ තැනත්තා ඉහළම සෝයක් භුක්ති විඳිනවායි කියලා. භාගතුන් වහන්සේ නිතරම ශ්‍රාවකයන් උනන්දු කරලා තියෙනවා. සාමාන්‍ය ශ්‍රාවකයන් විතරක් නෙවෙයි. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන් උනන්දු කරවලා තියෙනවා මේ ධාන වඩලා කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගෙන පරිවේක සෝය දිට්ඨ ධම්ම සුඛ විහරණය ලබන්න කියලා. ඇයි ඒකට හේතුව? යම් කෙනෙක් මේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගෙන ආම වශයෙන් ප්‍රථම ධානයට හරි හිත දිනු කරන දක්ෂණවතින් එතනත්තා ඒ මොහොතේ විඳින සෝය මේ මුළු කාම ලෝකෙම විඳින සෝයටත් වඩා සක්විති පදවියටත් වඩා දිව්‍ය ලෝකයේ දිව්‍ය සවතරට වඩා සක්‍ර පදවියටත් වඩා ඉහළ සෝයක් තමයි බ්‍රහ්මයේ විඳින සෝය මට්ටමේ ඉහළ ආධ්‍යාත්මික මානසික සෝයක් අපට විඳින්න පුළුවන් මේ පරිඋත්ථාන වශයෙන් තියෙන කෙලෙස් යටපත් කරගෙන නීවරණ දුරු කරගන්න ලැබුණොත්. මේක ලොකු ජයග්‍රහණයක් වෙනතුනි. අපි මේ ටිකෙන් ටික බලන යෝනිසෝ මනසිකාරය දිනු කරන්න හැටි. එක පැත්තකින් අපේ හිතේ තියෙන ලෝභය දුරු වෙන විදියට අපි දන් දුන්නා. අනිත් පැත්තෙන් අපි පංචශීල සමාදන් වෙලා පංචශීල ආරක්ෂා කරනවා. තවත් පැත්තකින් මෛත්‍රිය වඩනවා. තවත් පැත්තකින් පිනතුනි. අපේ හිතේ නිතරම හිතට පීඩා දෙන දෙයක් තමයි රාගය. ඒ රාගය දුරු වීම සඳහා අසුභ සංඥා වඩන්න පුළුවන්. ශරීරයේ තියෙන කොටස් ටික නිතර අපට මෙනෙහි කරන්න පුළුවන්.
අට්ටික සංඥා වඩන්න පුළුවන්. කෙස් ආදී මේ දේවල් අපට නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන අසුබ කොටස් මෙනෙහි කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ වරක් දේශනා කරන ඔබ එක හිතට රාගයක් ඇති වෙනවා නම් ඒ රාගය ඇති වෙන පුද්ගලයා දැස හොඳට බලන්න. ධ්‍යාන කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. කොයියම් කෙනෙක් පිළිබඳව හෝ රාග සිතුවිල්ලක් ඇති වෙනවා නම් බලන්න ඒ තැනැත්තාගේ යෝන් වයස දිහා බලන්න. අවුරුදු 16, 18, 20 කාලේ දිහා බලන්න. ඒ කාලේ තැනැත්තා හරිම ලස්සනයි. හැබැයි මේ ලස්සනට වෙන තැනැත්තා ටිකෙන් ටික යෝන් වේටපත් වෙලා, මැදි වේටපත් වෙලා, මහලු වෙලා, දුර්වල වෙලා, ලෙඩ වෙලා, එක්තැන් වෙලා, ඇඳට වැටිලා, මල මුත්‍ර වගුරුවලා, ඒ තැනැත්තා අමාරුවෙන් මිය ගිහිල්ලා, මේ ශාරීරික උද්දමාතක ආදී මේ කොටස් වලට පස් වෙලා, අවසානයේ ඇටසැකිල්ලක් බවට පරිවර්තනය වෙලා, අවසානයේ දූවිලි මට්ටමට පත් වෙන ආකාරය ඒ ශරීරයේ අනාගත ඉරණම නුවණින් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න. මේක පිනුතර රාගයක් ඇති වෙච්ච මොහොතේ විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කලින් අපි පුහුණු කළ තියෙනට ඕන. ලස්සන රූප දිහා බලලා නුවණින් මෙනෙහි කළා. සිතින් ඒ අවධානය අරගෙන ඒ අපි ලස්සනට දකින රූප අනාගතයේ අත්වන ඉරණම හොඳට බලන්න. ලස්සනට හිටියය තමයි පිනුතුනේ වැඩිහිටි නිවාසවල ඉන්නේ. මරණයට පත් වෙලා ඉන්නේ. සෝහන්වල වැතිරලා ඉන්නේ. මේ ලස්සනට ශරීරයක් දරාගෙන හිටියය තමයි. ඉතින් මෙන්න මේ ඉරණම අපි කලම මෙනෙහි කරොත් අපට පිනුතුනේ හිතට දැඩිසේ පීඩාගෙන දෙන මේ රාගයෙන් කිසියම් පමණකට අපට නිදහස් වන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට හිත පිරිසුදු කරගත්තට පස්සේ පිනුතුනේ ඊළඟ කාරණය තමයි මේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය අපි තව දුරටත් ඉදිරියට යන්නට ඕන. ඇයි ඒකට හේතුව? මේ පරිඋත්ථාන සහ වීතික්‍රමන මට්ටමේ තියෙන කෙලෙස් අපි අඩු කරගත්තට අපිට අනුසය වශයෙන් කෙලෙස් තියෙනවා පින්නතුනි. ගිනි ගොඩක් දැල්වලා ගිනි ගොඩ නිවුණට පස්සේ ඇතැම්ට අලු ටික විතරක් තියෙනවා. අපිට පේන ගින්දරක් නැහැ කියලා නේද? හැබැයි පින්නතුනි පුළුන් කැලක් ලං කරොත් මොකද්ද වෙන්නේ? ගින්න දැල් වෙනවා. අන්න ඒ වගේ තමයි අපි පුගා සාන්තුවරයන් වශයෙන් ඉන්නවා. නමුත් අපේ තියෙන මේ කෙලෙස් අනුසය වශයෙන් නිදිගෙන තියෙනවා. හරියට නිදිගත්තු සර්පෙක් වගේ. මේ කෙලෙස් ඊටාම සැඟවිලා තියෙනවා. එවැනි වූ අනුසය 7ක් ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒ තමයි දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, ඒ වගේ පටිඝ අනුසය, රාග අනුසය, භව රාග අනුසය, මාන අනුසය සහ අවිජ්ජා අනුසය කියලා මේ අනුසය 7ක් ඊටාම සියුම් විදියට යන කෙලෙස් 7ක් අප තුළ පළපදියම් වෙලා තියෙනවා. සිතේ යටවත් වෙලා තියෙනවා. දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, ඒ වගේම රාග, ద్వේෂ, මාන, භව රාගය, අවිද්‍යාව. මෙන්න මේ සියලුම අනුසය ධර්ම දුරු කරන මාවත තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන සුවිශේෂී මාර්ගය වෙන්නේ. මෙන්න මෙතනින් තමයි පින්නතුනේ අපට වඩාත්ම යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම කොයි ආකාරයකට කරන්න පුළුවන්ද කියලා නිසි අවධානයක්, නිසි අවබෝධයක් ලැබෙන්නේ, සම්මා දිට්ඨිය ලැබෙන්නේ මෙන්න මේ කරුණ සම්පූර්ණ කරගත්තොත්. හැබැයි මෙතෙන්ට එනකම් අපි අර අනුගමනය කරපු පිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ කලින් ධර්මයේ පැහැදිලි කරපු අපේ මහත්මයාත් ඒ ගැන විස්තර කළා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ තානිසංසං ආදි වශයෙන් කියන්නේ මෙන්න මේ ස්වර්ගගාමී මාර්ගයේහි රාග, ద్వේෂ, මෝහ, වීතික්කම සහ පරිඋත්ථාන මට්ටමේ තියෙන මේ කෙලෙස් යටපත් කරගන්න ප්‍රමාණය, පංච නීවරණ දුරු කරගන්න ප්‍රමාණය ආකාරයේ. නමුත් පින්නතුනි මේ පංච නීවරණ දුරු කරත් අපේ හිතේ බලවත් ක්ලේශයක්, අකුසල මූලයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යා නීවරණය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ පංච නීවරණ දේශනා කරන්න විතරක් නෙවෙයි. පංච නීවරණ කියන කරුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කලිනුත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඒ කෙලෙස් බොහෝ කාලයකට දුරු කරගෙන හිටියා. නමුත් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන ප්‍රධානතම අනුශාසනය තමයි අවිද්‍යා නීවරණය දුරු කරන මාවත.
මෙන්න මෙතන ඉඳන් තමයි පින්නතුනි අපි වඩාත්ම ධර්මයේ පිළිබඳව සංවේදී වෙන්නට ඕන. කැපවීම කරන්නට ඕන. අපේ නුවණ ඊ타ත්ම අවදිමත්ව තියාගන්න ඕන අවස්ථාව තමයි මේ අවිද්‍යාව පැහැදිලි කරන අවස්ථාව. මෙතෙන් පටන් හොඳට කල්පනාවෙන් ඉන්න. පින්නතුනි ඔබ ඉන්න තැන් වල ඉඳගෙන බලන්න සාදුකාරයක් දෙන්න බලන්න. හොඳයි. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. හොඳයි. පින්නතුනි දැන් අපි මෙතෙන් පටන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාගතුන් වහන්සේ අනාවරණය කරපු මේ අවිද්‍යා නීවරණයේ ස්වභාවය පැහැදිලි කරන්නටයි. අවිද්‍යාව තමයි පින්නතුනි අපට ඇලීම හා ගැටීම ඇතිවන ප්‍රධානතම හේතුව. අවිද්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ නොදැනීම කියලා. ඒ නොදැනීම කියන එක විවිධ ආකාරයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි පින්නතුනි ධර්මානුකූලව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ අපි ඇසට රූපයක් දකිනකොට ඒ රූපයේ පිළිබඳව කිසියම් අත්දැකීමක් අපි ලබනකොට හොඳයි හෝ නරකයි හෝ ලස්සනයි කැතයි ප්‍රියයි මනාපයි කියලා යම් කිසි අත්දැකීමක් ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා දිවට පහසක් ලබලා කයට ස්පර්ශයක් ලැබිලා ශරීරයේ මනසට අරමුණක් ඇවිල්ලා මෙන්න මේ ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වන රූපාදී අරමුණු පිළිබඳව කිසියම් අරමුණක් අපට හිතට එනකොට ඒක හඳුනා ගන්නකොට අපට හිතෙන්නේ ඒ මොහොතේ ඒ රූපයේ බාහිර තියෙයි කියලා. දැන් ඔබ මේ බණ කියන හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නකොට ඔබ හිතන්නේ මේ දැන් බණ කියන හාමුදුරුවම තමයි මම හඳුනාගන්නේ කියලා. පින්නතුනි ඔබ මේ හාමුදුරුවෝ කෙනෙක් කියලා හඳුනා ගන්නකොට හාමුදුරුවෝ කෙනෙක් කියලා හඳුනා ගන්න ඕනේ මේ හාමුදුරුවෝ පාවිච්චි කරන මේ පෙරවල තියෙන මේ සිවුරේ පාට ඔබ හඳුනා ගන්නකොට උනත් ඔබ හඳුනාගන්නේ චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි. ඒ අවස්ථාවේ ඔබේ ඇස, රූපය, චක්කු විඤ්ඤාණය, චක්කු සංපස්සය මේ සියල්ලක්ම නිරුද්ධ වෙලා ඔබ මේ දිහා හඳුනාගන්නේ මනෝ විඤ්ඤාණය. යමක් අපි ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලින් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇස කන ආදී ඉන්ද්‍රයන්ගෙන් නෙවෙයි. ඒ මුල් අත්දැකීම අතීත කර්ම විදියට විඥාන කාර්යාව විදියට අතීත කර්මයෙන් ලැබිච්ච උපේක්ෂා සාගත වූ අත්දැකීම් ටික නිරුද්ධ වෙලා එහි ප්‍රතිඵලයක් විදියට ජනිත වන සංඥා සංඛාර කියන සිතිවිලි දෙක මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට මෙනෙහි කරනකොට තමයි අපි යමක් හඳුනාගන්නේ. අන්නේ දේ හඳුනා ගන්නකොට පින්නතුනේ අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා ඉවරයි. නමුත් අපි අවිද්‍යාව නිසා අපි බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. බාහිර රූපයක් ඇතයි කියලා ගන්නවා. ඇතයි කියලා ගන්නකොට මොකද්ද වෙන්නේ? අපට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, නැත්නම් උපේක්ෂා සාගතව ඉන්නවා. උපේක්ෂා සාගතව හිටියත් මතු ඕනම වෙලාවක නැවත රාග දේශ හට ගන්න පුළුවන්. මේක අවිද්‍යාවේ ලක්ෂණය. ඊළඟ කාරණය තමයි අපි ඇහැට රූපයක් දැකලා ඉවර වුණත් නැත්නම් අතීත සිද්ධියක් අපි සිහි කළා. ඒ සිහි කරන වෙලාවෙත් Tamanට හිතෙන්නේ මේ ඒ අතීත සිද්ධිය මේ මොහොතේ දැන් සිදු වෙනවායි කියලා. ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් මතක් කරගන්න, ඔබේ අම්මා තාත්තා දෙන්න. ඔබ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච නිවස මතක් කරගන්න. ඔබේ ළඟම සහෝදර සහෝදරියන් මතක් කරගන්න. ඒ අතීත අත්දැකීම් මතක් වෙනකොටම ඔබට හිතෙන්නේ ඒ පුද්ගලයන් ඒ දේවල් මේ මොහොතේ තියෙනවා කියලා අපට හිතෙන්නේ. මේකත් අවිද්‍යාවේ ලක්ෂණය. ඊළඟ දේ තමයි ඇහැට රූපයක් දකිනකොට ඒ දකින රූපය අපි හිතනවා ඒ දකින රූපය කනට අහන්නත් පුළුවන්, නාසයට ගඳ සුවඳ විඳින්නත් පුළුවන්, දිවෙන් පහස ලබන්නත් පුළුවන්, කයට ස්පර්ශයක් ලබන්නත් පුළුවන්, මනසින් දැනගන්නත් පුළුවන් ආදී වශයෙන්. පින්නතුනි යම් කිසි අරමුණක් විශේෂයෙන් පංච ආයතන වලින් ගන්න පංච අරමුණු එක ආයතනයකින් ගන්න අරමුණු අනිත් ආයතන වලින් ගන්න බෑ. නමුත් අපිට පේන්නේ ඇහැට රූපයක් දකිනවා නම් ඒ දේ අල්ලන්නත් පුළුවන්, ඉබින්නත් පුළුවන්, රස විඳින්නත් ආදී වශයෙන් පුළුවන් කියලා කියන්නේ. නමුත් ඒක නෙවෙයි යථාර්ථය. අපිට කෙලෙස් ඇති වෙන්නේ මෙන්න මේ යථාර්ථය දන්නේ නැති නිසා. අපි ඇහැට දකින රූපේ හරියට පින්නතුනේ කොයි වගේද? අපි වතුර බේසමකින් අපේ මූණ බලනකොට නැත්තම් කණ්ණාඩියක් ළඟට ගිහිලා අපේ මූණ බලනකොට
ඒ ඇසට පතිත වෙන වර්ණ රූපය පින්නතුනි කනට අහන්න බෑ. වතුර බේසමේ තියෙන ඔබේ රූපය ඔබේ කනෙන් අහන්න බෑ. ඒකේ ගඳ සුවඳ විඳින්නත් බෑ ඒ රූපේ. ඒකේ රසයක් දැනෙන්නෙත් නෑ. ඒක කයින් අල්ලන්නත් බෑ. අල්ලනකොට අහුවෙන රූපේ නෙවෙයි වතුරයි අහුවෙන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපි ඇහැට දකිනව නම් රූපයක් ඒක වර්ණ මාත්‍රය ඇහැට විතරයි ඒක ගෝචර වෙන්නේ. කනට ශබ්දයක් අහනව නම් ඒ අහන මීර ශබ්දය කනට විතරයි ගෝචර වෙන්නේ. ඒක අනිත් ආයතන හතරට ගෝචර වෙන්නේ නැහැ. පින්නතුනි කයට යමක් පහස විඳිනවා නම් ඒ පහස ස්පර්ශ විඳින දේ කයට විතරයි ඒක නැඹුරු වෙන්නේ. ඒක මනසින් ඕනනම් දැනගන්න පුළුවන්. නමුත් අනිත් ආයතන වලින් ඒක පරිශීලනය කරන්න බෑ. නමුත් පින්නතුනි අපේ තියෙන අවිද්‍යාව නිසා මේක අපි පිළිගන්න සූදානම් නැහැ. අපි නිතරම හිතන්නේ ඇහැට රූපයක් පේනවා නම් අනිත් ඕනම ආයතනයකින් ඒක ස්පර්ශ කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපට ඒ ඇහැට පේන රූපය අනිත් ආයතන වලට ගැට ගහලා මේ අපි අවිද්‍යාවෙන් මුලා වෙලා තෘෂ්ණාවෙන් වෙලිලා අපි මේ කාලය ගත කරන්නේ. අවිද්‍යාවේ තවත් ලක්ෂණයක් තමයි පින්නතුනි. අපි හිතනවා අපේ හිතට අරමුණක් එනකොට ඒ හිතට එන අරමුණ බාහිර ලෝකයේ තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. මේකට කියන්නේ සිතට යමක් එනකොට ඒ පුද්ගලයා රූපකාය පැත්තට නැඹුරු වෙනවා. අනිත් පැත්තෙන් තමයි බාහිර රූපයක් පේනකොටම රූපකායේ අදිවචන සම්පස්සේ කියපු විදිහට බාහිර රූපයක් පේනකොට පංචායතන වලින් ඒ රූපය පිළිබඳව මනසට අපි ගමන් කරනවා. සිතවිලි එනකොට අපි බාහිරට සොයාගෙන යනවා. බාහිර දෙයක් දකිනකොට අභ්‍යන්තරයේ තියෙන අතීත අත්දැකීම් වලට අපි යනවා. මෙන්න මේකත් මෝහයේ ස්වභාවයක්. තාත් ඉතින් කියනවා නම් පින්නතුනි අපි යම්කිසි අත්දැකීමක් විඳිනවා නම් ඇහැට රූපයක් දකිනවා නම් අපි හිතන්නේ ඒ දකින රූපය සැබෑ විදියටමයි Taman දකින්නේ කියලා. ඔබේ ඇහැට ඔබේ නිවස ඉස්සරහින් බිත්තියක් පේන්න පුළුවන්. ඒ බිත්තිය ඔබ හිතන්නේ ඒ පේන බිත්තිය ඇත්තම ස්වභාවය ඔබට පේන්නේ කියලා. නමුත් පින්නතුනි ඒක ඇත්ත ස්වභාවය ඔබට පේන්නේ ඔය. ඒ බිත්තිය හැදලා තියෙන සතර මහා භූත රූප වලින්. ඒකත් නෙමෙයි සොයාගන්න අමාරු දෙයක්. සතර මහා භූත රූප කියන එක විද්‍යාඥයෙකුට උනත් හොයාගන්න පුළුවන්. නමුත් බුදුවරයෙක් පහළ වෙලා ලෝකෙට අනාවරණය කරන්නේ මොකද්ද? මේ ඇහැට පේන ලෝකයේ පින්නතුනි ඒ රූපය නිර්මාණය වෙන්නේ මේ වෙලාවේ Tamanගේ ඇසේ පෙනීමේ ශක්තිය මත. ඇසේ පෙනීමේ ශක්තිය තීරණය වන්නේ Tamanගේ මනසේ තියෙන අවිද්‍යාව, ඒ වගේම කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මෙන්න මේ හේතු ටිකක ප්‍රතිඵලයක් විදියටයි මේ මොහොතේ ඇස නිර්මාණය කළ දෙන්නේ. ඒ ඇසේ පෙනීමේ ශක්තියට අනුව තමයි, ඒ ලෙන්ස් එකට අනුව තමයි, ඒ කැමරාවට අනුව තමයි Taman ගන්න ෆොටෝ එක තීරණය වෙන්නේ. අපි කැමති රූප අපිට බලන්න බෑ කෙනෙකුට. අපි කැමති වුණා කියලා අපිට දිව්‍ය රූප බලන්න බෑ. එහෙම බලන්න අපි ඊට අදාළ විදිහට අපේ සංස්කාර වෙනස් කරගන්නට ඕන. අපි දිව ඇස දිබ චක්කු ඥානය ලබන්නට ඕන. ඊට අනුරූපව ඇස වෙනස් වෙනවා. ඊට අනුරූපව අපට දෙවිවරු බලන්න පුළුවන්. එතකොට අපට දැන් මේ පේන රූපය මේ දිට්ඨියක් විදිහට ඔබ ඉදිරියට පේන්නේ, මට පේන්නේ මගේ මේ මොහොතේ මානසිකත්වයට අනුව මට නිර්මාණය වෙලා තියෙන ඇසට අනුරූපව. පරි වෙලාවත් මගේ තියෙන මේ කර්ම චක්‍රය වෙනස් වුණොත් මේ පේන දිට්ඨිය වෙනස් වෙලා දිට්ඨිය වෙන විදිහට පැත්ත මට බලන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන වෙනස් සත්‍යයක්, ප්‍රේතෙක් භූතෙක් වෙන සත්‍යයක් ඉන්න පුළුවන්. ඒ සත්‍යයට මේ පේන ලෝකය මීට වඩා ආත්මයෙන් වෙනස් විදිහට පේනවා. එතකොට පින්නතුනි අපි දැන් මේ කිසියම් විදිය අත්දැකීමක් ලෝකේ ලබනවා නම් ඒ ලබන්නේ සැබෑ අත්දැකීම නෙවෙයි. එහෙනම් මොකද්ද? මේ මොහොතේ මගේ මනසේ ක්‍රියාකාරීත්වයට අනුව නිර්මාණය කළ දීපු ඇස කන ආදී ආයතන වලට සාපේක්ෂව පෙනෙන ලෝකයක් තමයි මට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේකත් වෙනතුනේ අපි නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් දකින්නට ඕන. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව සාක්ෂාත් කරගන්න නම් මේ මගේ අපි යන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් වෙනතුනේ මේ අවිද්‍යාව දැන් Taman යම් කිසි දෙයක් ඇස කන නාස ආදී ඉන්ද්‍රිය තුලින් අත්විඳිනවා නම් සැපක් දුකක් එනවා නම්
අපි හිතන්නේ ඒ එන සැප දුක තමන්ට ජීවිතයේ ඕනම වෙලාවක ඒ විදිහටම අත්විඳින්න පුළුවන් කියලා. දැන් ඔබ ඇසට රූපයක් පෙනෙලා ඔබට සුභ අරමුණක් නම් තියෙන්නේ. ඔබ හිතන් ඉන්නවා හැමදාම මේ සුභ අරමුණ තියෙයි කියලා. පින්තුනේ එහෙම නැහැ. ඒ සුභ අරමුණ තියෙන්නේ මේ මොහොතේ තමන්ගේ හිතට සාපේක්ෂව ලැබෙන තමන්ගේ ආයතන වලට අනුරූපවයි ලැබෙන්නේ. දැන් බලන්න ඔබ ජීවිතේ ඊටාම ප්‍රියමනාප කෙනා. ඔබ දැකපු ඊටාම ලස්සනම ප්‍රියමනාප කෙනා දැකපු මුල්ම අවස්ථාවේ ඔබේ හිතේ කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඒ රූපය කොයිතරම්නම් ඔබ අඛණ්ඩව බලාගෙන ඉන්න උත්සාහ කරන්නේ නැද්ද? පින්තුනේ දැන් කල්පනා කරලා බලන්න ඒ මුල් අත්දැකීම ඔබට දැන් තාමත් තියෙද කියලා. මෙන්න මේ අත්දැකීම නැති වුණාම අපි මේ බාහිර රූපෙට බලමු. ඔයා ඉස්සර නම් හරියම හොඳයි. දැන් ඔබ එහෙම නැහැ කියලා අපි දොස් කියනවනේ. පින්තුනේ එහෙම අකණ්ඩව මේක තියාගන්න බෑ. ඒ මොහොතේ අපේ නැවුම් බව ඇති වුණේ අපේ මනසේ ස්වභාවයට අනුව. නමුත් කාලයක් ඒ වැසුරු කරනකොට මේ නැවුම් ගතිය ටිකෙන් ටික අඩු වෙලා මුලින් හැම දෙයකම හොඳ පැත්ත විතරයි දැක්කේ. දැන් හැම දෙයකම අඩුපාඩුවක්මයි දැන් ඔබට පේන්න ගන්නේ. ඒ වගේම දැන් මේ මොහොතේ ඒ පුද්ගලයාගේ ලොකු ගුණයක් මෙතෙක් කලක් ඔබ නොදැන හිටිය සුවිශේෂී ගුණාංගයක් ඔබට දැනගන්න ලැබුණොත් ඔබේ ওই තියෙන මනස වෙනස් වෙලා ওই ආයතන සම්පූර්ණ වෙනස් වෙලා ඒ පුද්ගලයාගේ අඩුපාඩුකම් සියල්ලක්ම ඔබට යටපත් වෙලා හොඳ ගුණ ඉස්මතු වෙනවා. ඔබ ඇතැම් විට දැන් අකමැති කියලා හිතාගෙන ඉන්න පුද්ගලයෙක් ගැන ඔබට දැනගන්න ලැබුණොත් ඔබට මීට වසර ගානකට කලින් ලොකු අනතුරක් වෙන්න තිබුණා. ලොකු ධනහානියක් වෙන්න තිබ්බා. ලොකු කීර්ති නාමයට හානියක් වෙන්න තිබුණා. ලොකු රෝගයක් හැදෙන්න තිබ්බා. නැත්තම් ඔබේ ජීවිතේට ලොකු හානියක් වෙන්න තිබ්බා. අන්න ඒ හානිය සම්පූර්ණයෙන්ම ඍජුවම වැළැක්වුවේ මේ ඔබ දැන් අමනාප වෙලා ඉන්න පුද්ගලයාය කියලා ඔබ දැනගත්තොත් ඒ ඇති වෙච්ච මොහොතේම ඔබට ඒ පුද්ගලයා ගැන මොන වගේ ආකල්පයක් දෙන්නේ? සම්පූර්ණයෙන්ම සුභවාදී ආකල්පයකට වෙනස් වෙනවා පින්නතුනි. ඒ විතරක් නෙවෙයි. ඔබ දැනට ඊටාම ආදරය කරන කෙනෙක්, ඔබ ඊටාම විශ්වාසවන්තය කියලා හිතාගෙන ඉන්න පුද්ගලයෙක් බලන්න. ඔබ දැනගත්තොත් බැරි වෙලාවක් මෙච්චර ඒ තැනත්තා ඔබට විශ්වාසවන්තව අවංකව වගේ ඉන්නේ ඔබේ ජීවිතයට ඊටාම නුදුරු අනාගතයේ ලොකු ජීවිත හානියක් කරන්නේ කියලා. ඔබ නිසෙකවම දැනගත්තොත් ඔබට බලන්න මොහොතකින් ඔබේ හිත වෙනස් වෙලා, ඔබේ අස්කන්නාසාදී ආයතන වෙනස් වෙලා, ඔබේ ඇඟ ඇතැම්මට ගැහෙන්න ගනී. ඔබ දුවන්න ගනී. ඔබ අතට අහු වෙන ආයුධයක් අතට ගන්න ගනී. පින්නතුනි සම්පූර්ණ වෙනස් වෙනවා. බලන්න පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ අවිද්‍යාවේ විවිධ ලක්ෂණ, විවිධ පැතිකඩවලින් මේ අවිද්‍යාව තේරුම් ගන්න අපි මේ උත්සාහ කළේ. පින්නතුනි මෙන්න මේ යථා ස්වභාවය දන්නේ නැති නිසායි අපට බාහිර රූපයක් ගැන ඇලීම ගැටීම ඇති වෙන්නේ. මේ දිට්ඨිය ආදී අනුසය හටගෙන අඛණ්ඩව මේ සසර ගමන යන්නේ. ඒ වගේම අපට හිතට පීඩා ගෙන දෙන්නේ මෙන්න මේ යථාර්ථය අපි දන්නේ නැති නිසා. පින්නතුනි මෙන්න මේ යථාර්ථය දැනගන්න නම් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මෙන්න මේ ධහම තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතයට අරුණෝදය ලබා ගන්න සඳහා යෝනිසෝ මනසිකාරය වඩන්න නම් වඩන දෙයක් තියෙනවනේ පින්නතුනි. නැතුව අපිට කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය කියන එක වඩන දෙයක්. ඒ වඩන්න පුළුවන්කම තියෙන්නේ අපට සද්ධර්ම ශ්‍රවණයෙන්. ඒකට සුදුසු පරිසරය අපි දැනගෙන ඉන්න ඕන. විශේෂයෙන්ම දැන් මේ මොහොතේ අපේ ජීවිතය ගත කරන ආකාරය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ඔබේ ඇසට පේන ඔබේ ළඟම ඥාතිවරයා, ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, ඔබේ දරුවා වෙන්න පුළුවන්. ඒ දරුවා ඔබේ ඇහැට පේනකොට පින්නතුනි ඒ වර්ණ රූපේ විතරයි ඔබේ ඇහැට පතිත වෙන්නේ. ඊට පස්සේ වර්ණ මාත්‍රේ එතනම නිරුද්ධ වෙනවා. ඔබ ඒ දරුවා හෝ ඥාතිවරයා හිතවතා හඳුනාගන්නේ මන ආයතනේ. හඳුනා ගන්නකොට පින්නතුනි අර මුල් අත්දැකීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. අපි යම් කිසි කෙනෙකුට ආශා කරේ කියන්නේ රූපයට නෙවෙයි ආශා කරලා තියෙන්නේ. ආශා කරලා තියෙන්නේ මොකටද? ආශා කරලා තියෙන අපේ මනසටයි සිතුවිලි වලට, නැත්නම් ධර්මාරම්මන වලට. අපි කෙනෙකුට ලෝභ කරලා තියෙනවා නම් ලෝභ කරලා තියෙන්නේ මොකටද? සිතටයි ධර්මාරම්මන වලටයි. අපි කෙනෙකුට ඊර්ෂ්‍යා කරලා තියෙනවා නම් ඊර්ෂ්‍යා කරලා තියෙන අපි හිතනවා බාහිර කෙනාට ඊර්ෂ්‍යා කරනවා කියලා.
නමුත් ඇත්තටම ඊර්ෂ්‍යා කරලා තියෙන්නේ තමන්ගේම හිතටයි, තමන්ගේම සිතුවිලි වලටයි. ඒ වගේම අපි සමහර කෙනෙකුට දඬුවම් දෙනවා, සමහර කෙනෙකුට බනිනවා. අපි කියනවා මං යාට හොඳ පාඩමක් ඉගෙනුවා කියලා නේද? නමුත් වෙනතුනේ ඇත්තටම පාඩම උගන්නලා නෙවෙයි. අපේම පාඩම ඉගෙනගෙන අපේම මනසෙන් ධර්මාලම්බන ක්‍රියාත්මක වීමෙන් වෙලා තියෙන්නේ. වෙනතුනේ මෙන්න මේක තමයි අපේ ජීවිතය යථාර්ථය කියලා කියන්නේ. මෙන්න මේ දේ තමයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රුතමේ ඥානයේ විදියට බාහිරින් ලබා ගන්නට ඕන. මෙන්න මේ ශ්‍රුතමේ ඥානෙ ලබාගත්තු කෙනාට තමයි ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදානේ කියපු විදියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මම දන්න කෙනාට, දකින කෙනාට ආශ්‍රවයන්ගේ ඡේවීම පනවනවා කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාවෙහි ස්වභාවය තේරුම් ගන්න කෙනාට. අන්න ඒ කෙනාට තමයි යෝනිසෝ මනසිකාරය කියලා දෙයක් පින්නතුනි වඩන්නට ලැබෙන්නේ, මුණ ගැසෙන්නේ. මෙන්න මේ ධර්ම මාර්ගයේ තේරුම් ගත්ත කෙනා පින්නතුනි පළමුවෙන්ම කරන්නේ හැකිතාක් දුරට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියපු විදියට උපතින් ලබාගත්තා වූ පුණ්‍යමය ඵලයක් සහිත නුවණක් ඇති පුද්ගලයා පුළුවන් තරම් දුරට සිල්වත් වෙනවා. කය වචනේ සංවර කරගන්නවා. පච්චවේකීත්වා කායන කම්මං කාදබ්බං. පච්චවේකීත්වා වාචාය කම්මං කාදබ්බං. යමක් කරනකොට, යමක් කියනකොට නැවත නැවතත් හිතනවා මේකෙන් යහපතක් වෙනවද නැද්ද කියලා. එහෙම නැතුව වචනයක් එළියට දාන්නේ ක්‍රියාවක් කරන්නේ නැහැ පිළිතුරු. ඇයි ඔහු කැමති නැහැ ඒ තුලින් දුක් විඳින්න. ඔහු කැමති නැහැ ඒ තුලින් පස්සේ පසුතැවීමටපත් වෙන්න. අනේ නිසා හැකිතාක් දුරට සිල්වත් ජීවිතයක් ගත කරනවා. හැබැයි මේ ධර්ම මාර්ගයේදී පින්නතුනේ සාමාන්‍ය සීලය විතරක් නෙවෙයි. ඒ සීලය සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සීලය පිරිසිදු වෙන්නටත් ඕන. ඒ වගේම දෘෂ්ටිය ඍජු වෙන්නට ඕන. භාගතුන් වහන්සේ නිතරම දේශනා කරන මේ සීලය ප්‍රඥාවත් එක්ක සමාන්තරව ගමන් කරන්නට ඕන. සීලය ප්‍රඥාවයි කියන දෙක හරියට එක අතකින් අනිත් අත සෝදනවා වගේ. ඒ නිසා සීලය මහත්ඵල මහනිසංස වෙන්න නම් ඒ සීලය ප්‍රඥාවත් එක්ක එකට යන්නට ඕන. ඒ සීලය සමාධි සම්වර්ධනික සීලයක් වෙන්නට ඕන. සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම සමාන්තරව ගමන් කරන්නට ඕන. පින්නතුනි අන්න ඒ කරුණම තමයි කරණීයමෙත් සූත්‍රයේදී දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා සඳහන් කරන්නේ. ඇයි ඒකට හේතුව? මොකද්ද මේ කියන්නේ? දෘෂ්ටින්ට නොවැකිච්ච සීලයක් රකින්නට ඕන. ආර්ය මාර්ගය යනවා නම්, අවිද්‍යාව ප්‍රහීන කරන මාර්ගයේ යනවා නම් දෘෂ්ටින්ට නොවැකිච්ච සීලයක් ආරක්ෂා කරන්නට ඕන. මොකක්ද මේ සීලය කියලා කියන්නේ? ඒ සීලය තමයි බාහිර ලෝකයක් ඇත හෝ නැත කියන මේ අන්ත දෙකෙන්ම දුර වෙන්නට ඕන. ඇතැම් විට මේ ධර්ම මාර්ගයේ මුල් කොටස අවබෝධ කරගන්න කෙනෙක් හිතනවා බාහිර කිසිම දෙයක් නැහැ කියලා. පින්නතින බුදුදහමේ එහෙම නාස්තිකවාදයට යන්නේ නැහැ කියන්නේ. ඒ වගේම කෙනෙක් හිතාගෙන ඉන්නවා බාහිර කිසිම දෙයක් නැහැ ඇතුලේ හිත විතරයි තියෙන්නේ කියලා. විඥානවාදයේ පැත්තට යනවා. බුදුදහම විඥානවාදයේ පැත්තට යන්නේ නැහැ පින්නතුන. මෙන්න මේ උච්ඡේදවාදයටත් නොගිහිල්ලා විඥානවාදයටත් නොගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාව වුණ ගෙහෙන්න නම් හේතුඵල ධාම ඉදප්පච්චතාවේ පරිසම්පාදේ නැත්තම් අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති කියන මේ හේතුඵල સિદ્ધාන්තය අපි දැනගන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි ඇස කන ආදී ආයතන තියෙනකොට ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා පෙරපසු නොවේ. පෙරපසු නොවී හටගන්න මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. සමුදය වේ දන්නන්න ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම උදය දකින්න කෙනා නැත කියන අන්තිට යන්නේ නාස්තිකවාදයට යන්නේ නැහැ කියලා. ඒ වගේම හටගන්න මේ ස්කන්ධ පංචකයේ Nirodhe දකින්න කෙනෙක් ඉන්නවා නම් ඒ Nirodhe දකින්න කෙනා ඇත කියන අන්තිට යන්නේ සාස්වතවාදයට යන්නේ දිගින් දිගටම නිත්‍ය වශයෙන් දෙයක් තියෙනවා කියන බැරදි මතයට ඒ කෙනා යන්නේ නැහැ. මෙන්න මේ පිනතුණි ඇත සහ නැත කියන අන්ත දෙකම
එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. අන්න එවැනි වූ සීලයක් තමයි අපි රකින්නට ඕන. අන්න ඒ යථාර්ථය පසක් කර ගැනීම සඳහා මාර්ගයක් ඔස්සේ යාමටයි මේ සීලය අපි පාවිච්චි කරන්නේ. සම්පූර්ණම කෙලෙස් වලින් දුර වීම සඳහායි මේ සීලය රකින්නේ. අන්න ඒ සීලය පිළිබඳව තමන්ට කරදරයක් වෙන්නේ නැහැ. බාධාවක් වෙන්නේ නැහැ. ඒ හැම සිල්පදයක් තුළින්ම දකින්න බුදුහාමුදුරන්ගේ මහා කරුණාව. ඇතැම් විට මේ දර්ශනයක් නොමැතිව අපි රකින්නකොට සීලයක්, ඒ සීලයේ සිල්පද අපට පින්නතුනි කරදරයක් වෙනවා. සීලයයි විනයයි කියන දෙක වෙනස් වෙන මෙන්න මෙතන. විනය ශික්ෂාපද විතරක් රකින්න කෙනාට එයාට පින්නතුනි සිල්වන්ත බව කරදරයක් වෙනවා. නමුත් මේ දර්ශනයට එකතු නොවතින් අර සිල්පද ටික, විනය ශික්ෂාපද ටික අන්න එතෙන්ට තමයි සීලවන්ත භාවය කියලා කියන්නේ. බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙච්ච මුල් වසර ගානේදී මේ සිල්පද ප්‍රඥප්ති විදිහට පනවලා තිබුණේ නැහැ. විනය ශික්ෂාපද විදිහට තිබුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේලා සිල්වත් හිටියා. කය වචනේ සංවර කරගෙන හිටියා. උන්වහන්සේලා මේ නිර්වාණ ගාම මාර්ගයට අභිමුඛව තමන්ගේ කය වචන දෙක උපරිම ලෙස සංවර කරගෙන හිටියා. අන්න ඒකේ සීමාව තේරුම් ගන්න බැරි වෙච්ච කාලෙක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සිල්පද හඳුන්වා දුන්නේ භික්ෂු සමාජයට. නමුත් වෙනතුනේ මේ සිල්පද ටික ඔක්කොම කෙනෙක් ආරක්ෂා කරත් විනය ශික්ෂාපද ටික ඔක්කොම පිළිපැද්දක් කෙනෙක් ඒ තැනත්තා සිල්වන්ත කෙනෙක් වෙන්නේ නැහැ. දැන් අපි කියමු හිරේ ඉන්න කෙනෙකුට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි නැත්නම් ගිහියෝ ආරක්ෂා කරන පංචශීල අටශීලයේ හෝ සිල්පද හෝ සාමණේර ස්වාමීන් වහන්සේගේ දස සීලය, සේකියාපද ටික, උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් රකින්න ප්‍රධාන සිල්පද 220 මේ වගේ සිල්පද ටිකක්, මේ වගේ ශික්ෂාපද ටිකක් හිරේ ඉන්න කෙනෙකුට ඕනනම් කියලා පිළිපදවන්න පුළුවන්. පින්නතුනේ ඒ තැනත්තා අර ශික්ෂාපද ටික, විනය ප්‍රඥප්ති ටික රැක්කට ඒ තැනත්තා සිල්වන්ත කෙනෙක් විදිහට බුදුදහමෙන් පිළිගන්නේ නැහැ. ඒ තැනත්තාට මේ වැරදි වලින් වෙන් වෙන නිසා ඇතැම් විට පරලෝකයේ සුගතිගාමී වෙන්න පුළුවන්. මේ ලෝකයේදී අනිත් අයගේ කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්. භවභෝග සම්පත් ලබන්න පුළුවන්. විසරද ඕනම තැනක ඉදිරියට යන්න පුළුවන්. නමුත් වෙනතුනේ අවිද්‍යාව දුරු කිරීම සඳහා වූ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සීල ස්කන්ධය ඔහුගේ වැඩෙන්නේ නැහැ. ඒ සීල ස්කන්ධය වැඩෙන නම් සම්මා දිට්ඨි පුරේණවන් කියපු විදිහට සම්මා දිට්ඨිය පෙරමුණ කොටගත්තෝ යෝනිසෝ මනසිකාරයේ සහිත වූ සීලයක් රැක්කොතින් තමයි, සීල්පද ආරක්ෂා කරොතින් තමයි ඒ විනය ශික්ෂාපද සීලයක් බවට, සීලස්කන්ධයක් බවට, අදි සීලයක් බවට පත් වෙන්නේ. මෙන්න මේ සීලෙන් ආරම්භ කරන ගමන් මඟ පිනුතුන අපි නවතින්නේ. තව දුරටත් ඉදිරියට යනවා. කිසියම් සමත කමඨහනක් උපයෝගී කරගෙන හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්න උත්සාහ කරනවා. හුදේ කායික විවේක විතරක් නෙවෙයි දැන් මේ චිත්ත විවේකේ ලබන්න උත්සාහ කරනවා. හිත පිනුතුන බොහෝම අවිවේකීව ඉන්නේ. ඇතැම් විට අපි කය නිසලව තියාගෙන හිටියත් හිත නිතරම අරමුණෙන් අරමුණට වේගෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවල බොහෝ විට අකුසල අරමුණු සමග රාග ද්වේෂ ඇති වෙන පුළුවන් අරමුණු සමග තමයි හිත කිමිදලා තියෙන්නේ. අන්නේ අකුසල අරමුණු වල නිමග්න වෙලා තියෙන හිත ඒ මුදවලා එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිට පවත්වා ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. සමතය කියලා කියන්නේ. නැත්නම් චිත්ත භාවනා කියලා කියන්නේ. වෙනතුන් ටික වේලාවක් බලන්න. ආස්වාස ප්‍රස්වාස පිළිබඳව හිත යොදාගෙන ඉන්න. හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව සිත තියාගෙන ඉන්න. නැත්නම් නාසය අභිමුඛව සිත තියාගෙන සීල සත්‍යෝ සෝපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. කල්පනා කරන්න. නැත්නම් බුදු පියාණන් වහන්සේගේ අරහන් ආදී බුදු ගුණයන් සිහිපත් කරන්න. ධර්මයේ ස්වාඛාත ආදී ගුණයක් මෙනෙහි කරන්න. නැත්නම් ආහාරය ගන්න වෙලාවේදී හොඳම භාවනාව ආහාරයේ පටික්කුල මනසිකාරය වඩන්න පුළුවන්. Taman මේ දැන් අත කෑමට අත තිබ්බ ගමන් ආහාරය දුර්වර්ණ වෙලා අපිරිසිදු වෙලා ටිකෙන් ටික ඒ ආහාරය මුඛයට ගිහිල්ලා පරිවර්තනයක් වෙලා අපද්‍රව්‍ය විදිහට පිට වෙන හැටි නුවණින් මෙනෙහි කරන්න පිනතුනේ. මේ හැම දෙයකින්ම තමන්ගේ හිතේ කුසලයේ දින වෙනවා. හිතේ අකුසල් දුරු වෙනවා. නීවරණ පහ වෙනවා. හිත තැම්පත් වෙනවා. හිතේ ආධ්‍යාත්මික සුවය දින වෙනවා.
ඉතින් භාගතුන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් දේශනා කළේ මේ ධම්මග වඩන්න, මේ ධම්මග ඉදිරියට ගමන් කරන්න කියන එක දේශනා කළේ. යෝනිසෝ මනසිකාරී ඉන්න කෙනා මේ වගේ කය වචනේ සංවර කරගන්නව නෝනින් මෙනෙහි කරමින්. ඒ විතරක් නෙවෙයි, එතනත්තා හිත සමාධිමත් කරගන්නවා. විශේෂයෙන් කාමච්ඡන්ද ආදී මේ මුල් නීවරණ ටික, පංච නීවරණ ටික දුරු කරනවා. පංච නීවරණ දුරු කළ විතරක් එතනත්තා නිකන් ඉන්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතින් පිනතුනේ මේ තැනත්තා අර අපි මුලින් සඳහන් කරපු අවිද්‍යාවේ ස්වභාවය දුරු වෙන විදියට ජීවිත යථාර්ථය නෝනින් මෙනෙහි කරනවා. මොකද්ද මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන්නේ ඇසට රූපයක් එනකොට ඒ රූපයට අදාළ වූ සියලුම කාරණාවල අනිත්‍යතාවය බලනවා. මොකද්ද සියලුම කාරණා කියලා කියන්නේ? ඇසට රූපයක් පහළ වෙනකොට පින්නොතින කරුණු 10ක් පෙරපසු නොවී හට ගන්නවා. මොනවද? ඇස, රූපය, ඊට අදාළ වූ චක්කු විඥානය, ඒ වගේම චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර කියලා. මේ සියලුම දේවල් පින්නතනේ හටගත්තේ අහොත්වා සම්බුතං හොත්වා නබයිසිත කියපු විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවිද්‍යාවේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ කලින් තිබිච්ච රූපය මම දකිනවා, මම දැකලා ඉවරුණත් ඒ රූපේ ඉතුරු වෙනවා. කනෙන් ශබ්දයක් අහනකොට කලින් තිබිච්ච ශබ්දයක් මම මේ අහන්නේ, ඒ ශබ්දය අහලා ඉවරුණත් ශබ්දය ඉතුරු වෙනවා. නාසයට ගඳ සුවඳක් විඳිනකොට හිතනවා මම මේ විඳින ගඳ සුවඳ කලින් තිබ්බ එකක් මම මේ විඳින්නේ, මේක මම විඳලා පස්සේ ඉතුරු වෙනවා කියලා. දිවට ලැබෙන රසය. රසය අපි හිතන්නේ බාහිර තියෙන රසයක් මේ ලැබෙන්නේ කියලා. නමුත් වෙනුතින බාහිර රසයක් නෙමෙයි මේ ලැබෙන්නේ, ඒකිනුත් යම් සුඛකාරයක් වෙනවා. නමුත් රසය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරගන්නේ තමන්ගේ මනසින්. ඒ පුද්ගලයාගේ සංස්කාර වලට අනුරූපව ලැබෙන දිවට අනුරූපව රස වෙනස් වෙනවා. මෙන්න මේ විදියට පින්නතුනේ තමන්ට ලැබෙන අත්දැකීම් වල ස්වභාවය නෝනින් මෙනෙහි කරනවා. ඇස කන ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානහය, චක්කු සංපස්සේ ආදී ස්පර්ශහය, චක්කු සංපස්සජා වේදනා ආදී වේදනාහය, රූප තණ්හා ආදී තෘෂ්ණාහය, රූප සංචේතනා ආදී චේතනාහය, රූප සංපස්සේ ආදී ස්පර්ශහය, රූප විතක්ක ආදී විතක්කහය, රූප විචාර ආදී විචාරහය. මෙන්න මේ හැම කරුණක්ම පින්නතුනේ අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනවා. මෙන්න මේ සමාධිමත් වෙකේදී ඊළඟට මොකද්ද වෙන්නේ පින්නතුනේ? මෙහෙම අනිත්‍ය දකින්න පුරුදු වෙන්න මොකද්ද වෙන්නේ? අපි හැට රූපයක් දකින්නකොටම අපට මොකද්ද වෙන්නේ? අපි බාහිරට නෙවෙයි අත දික් කරන්නේ, ඇඟිල්ල දික් කරන්නේ. අපි ශනිකව අභ්‍යන්තරයේ පැත්තට, හිත පැත්තට අවධානය යොමු කරනවා. මට දැන් මේ සිතුවිල්ලක් නේද පහළ වුණේ කියලා දකිනවා. ඒ සිතුවිල්ලක් නිත්‍ය වශයෙන් ගන්නෑ. ඒ තමා මේ අවධානය, මේ ස්වභාවය අවබෝධ කරගත්තු මේ ස්කන්ධ පංචකයක් මේ ඇති වුණේ. ඒ ස්කන්ධ පංචකයක් මේ හඳුනා ගැනීමත්, මේ නුවණින් මෙනෙහි කිරීම කරපු මේ අත්දැකීමත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒක අනිත්‍යයි, ඒක අනාත්මයි කියලා ඒ නුවණින් මෙනෙහි කරනවා. අපතිත්‍ිත විඥානයේ විදියට ඒ හිත තුළවත් තමා නොපීඩන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මුලින් බාහිර ලෝකයක් ඇතයි කියලා ඒ බාහිර ලෝකෙට හික්මෙච්ච අපි සිල්වන්ත බව උපයෝගී කරගෙන ඊළඟට ඒ බාහිර ලෝකේනොත් පංච ආයතන වලින් මිදලා ආධ්‍යාත්මික කුසල අරමුණක පිහිටාගත්තු අපි දැන් මේ ඉහළම විදර්ශනාවේදී යෝනිසෝ මනසිකාරයේදී පින්නතුනි තමන්ගේ අභ්‍යන්තර සිතිවිලි වල පිළිබඳව තියෙන අනිත්‍යතාවයක් මෙනෙහි කරනවා. ඒ අභ්‍යන්තර සිතිවිලිවත් කිසිම දෙයක් පින්නතුනි නিত্য සැප ආත්ම වශයෙන් ගන්නෑ. ඒ හැම දෙයකම නිරතුරුව සිදුවන අනිත්‍යතාවය
අනාත්මතාවය, සමුදය වය, ඇතිවීම නැතිවීම, සමුදය නිරෝධය හොඳටම දකින කෙනෙක් බවට පත් වෙනවා. දකින්න මොකද වෙන්නේ පින්නතුනි? බාහිර රූපේනොත් මිදෙනවා, අභ්‍යන්තර සිතිවිලි වලිනුත් මිදෙනවා. තමා උපරිම ලෙස ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. තමා ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා ඒ ජීවත් වීම ගැන නිමිති ගන්නෙත් නෑ, අනිමිත්ත වෙනවා. ඒක ශූන්‍ය හැටියටත් බලනවා. ඒක ප්‍රණිදි හැටියට ගන්නෙත් නෑ, අප්පානිත විදියට ඒක නුවණින් බලනවා. පින්නතුනි, දානය දීමෙන් පටන් ගත්තෝ, ලෝභය දුරු කිරීම සඳහා දානය දීමෙන් පටන් ගත්තෝ, රාගය දුරු කිරීම සඳහා අසුභ භාවනාව ඔස්සේ කරපු, ද්වේෂය දුරු කිරීම සඳහා පංචශීලය ආරක්ෂා කිරීම, ඒ වගේම මෛත්‍රී භාවනා වැඩිම ආදී ක්‍රමවේද ඔස්සේ ඉදිරියට ගියාපි මෙන්න මේ අවිද්‍යා නීවරණයේ සපුරාම දුරු කිරීම සඳහා අඛණ්ඩව සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා. මේ අපි අවබෝධ කරගත්තු ධහම යථාර්ථයක් බවට පත් කර ගැනීමේ භූමිය, විශේෂපතය, පිතෘ විශේෂය, භාගතුන් වහන්සේගේ ඉඩම අඛණ්ඩව රැකිය යුතු භූමිය විදිහට සැලකන්නේ සතර සතිපට්ඨානය. කායේ කායනුපස්සේ විහෙරති, කයෙහි කයano බලා වාසය කිරීම. වේදනාසු වේදනුපස්සේ විහෙරති, වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කිරීම. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, සිතේ සිතානුව බලමින් වාසය කිරීම. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, සිතවිලි වල ධර්මයන්හි ධර්මතානුව නුවණින් බලමින් වාසය කිරීම. කයේ කායano බලනකොට පේනතුනි අපි කබලින්කාර ආහාරය ප්‍රකට කරගන්නවා. රූපය පිළිබඳව තියෙන ආශාව දුරු වෙලා ආහාරය ඇතිකල්හි මේ රූපය හටගෙන ආහාරය නිරුද්ධ වීමෙන් රූපේ නිරෝධන ආකාරය දකිනවා. වේදනානුපස්සනාව වඩනකොට ස්පර්ශය නිසා වේදනාව හටගත්තා, ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒක සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි කියලා දකිනවා. නැතකින් ලෝකේ උපාදීයති. කිසිම දෙයක් කෙරෙහි උපදී හටගන්නේ නැහැ. කෙලස් හටගන්නේ නැහැ. චිත්තේ චිත්තානුපස්සේ කියපු විදිහට චිත්තානුපස්සන භාවනා වඩනකොට සිතේ සිතානුව බලනකොට නාම රූප නිසා විඤ්ඤාණ හටගත්තා. නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන මේ හේතුඵල ධමයක් කියන එක දකිනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට ධර්මයන්හි ධර්මානුපස්සනාව වඩනකොට කොහොමද වෙන්නේ? සංඥා සා වේදනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය දකිනවා. පින්නතුනි, මෙන්න මේ යථාර්ථයත් එක්ක තමන්ගේ හිතට එන අරමුණු ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් කොමන අරමුණක් ගත්තත් ඒ හටගත්තේ මොකද්ද? මේ රූප ආදී ස්කන්ධ පංචකයක් හටගත්තේ. ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා යම් කිසි කෙනෙක් දකිනවා නම් පින්නතුනේ තැනැත්තාට අමුතුවෙන් රාග දේශ දුරු කරන්න කියලා ඔහුට අසුභය වඩන්නවත් මෛත්‍රී වඩන්නවත් එදාට කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. දැනට අපට ඒක අවශ්‍යයි. අපි බාහිර රූපයට දැඩිසේ ගිජු වෙලා බාහිර රූපය තුන අපි දැනට හිත බැසගෙන තියෙන්නේ. ඒ නිසා ඕලාරික මට්ටමේ රාග දේශ දුරු කරන්න අපට අසුභය, පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය අවශ්‍යයි. අන්න ඒ සමත කමඨහන වලින් හිත සමාධිමත් කරගෙන අඛණ්ඩව අපි විදර්ශනා භාවනා වැඩුවොතින් රූප ආදී ස්කන්ධ, ඇස ආදී ආයතන, චක්කු ධාතු ආදී ධාතු 18 මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පටිච්චසමුප්පාද ආදී වශයෙන් අපේ ජීවිතයේ සකල විද අධ්‍යක්ීම් වල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින්නට අපි දක්සවනොතින් එදාට පින්නතුනි අපිට බාහිර කිසිම රූපයක් අපේ හිත තුළ නිර්මාණය වෙන්නේ නැහැ. අපිට එදාට රූපස්කන්ධයක් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන මට්ටමට යනවා. එදාට අපි ජීවත් වෙන්නේ ස්කන්ධ හතරක් පරිහරණය කරමින්. රහතන් වහන්සේ ගැන කියන්නේ අපරියාපන්න භූමිය කියලා කියන්නේ ස්කන්ධ හතරක් පරිහරණය කරන මානසිකත්වයක්.
රහතන් වහන්සේ කියන රූපයකට නෙවෙයි. රහතන් වහන්සේ කියන්නේ අවබෝධයට. ඒ අවබෝධය තුළ රූපස්කන්ධයක් පනවන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් ආයතන 12කින් ඇස කන ආදී අභ්‍යන්තර ආයතන 6ත් රූප ආදී බාහිර ආයතන 6ත් තියෙන ආයතන 12ක් මත යැපෙන සාමාන්‍ය පුද්ගලයෙක් අපරියාපන භූමිය තුල ක්‍රියාත්මක වන්නේ ආයතන 2යි පින්නතුනේ. මන ආයතනයයි ධර්ම ආයතනයයි විතරයි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේ කෑම අනුභව කරන්නේ නැහැ. රහතන් වහන්සේ නාන්නේ නැහැ. රහතන් වහන්සේට බඩගින්න වෙන්නේ නැහැ. එහෙම කියලා වරදවා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේ කියන්නේ අපි ඇඟිල්ල දික් කරන පුද්ගලයාට නෙවෙයි. රහතන් වහන්සේ කියන්නේ ඒ ආසවක්කේ ඥාණයට, ඒ අවබෝධයට රහතන් වහන්සේ කියන්නේ. ඒ අවබෝධය තුළ රූපස්කන්ධයක් පනවන්නේ නැහැ. ඒ ආයතන තුළ, ඒ අවබෝධය තුළ පිනතුනේ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ලෝකයේවත් නিত্য සපාත්ම වශයෙන් ගන්නෙ නැහැ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදියට, අනිමිත්ත, ශුන්‍යත, අප්පානිත විදියට තමයි ඒ ආධ්‍යාත්මික ලෝකයේ ක්‍රියාත්මක වන්නේ. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අපි යනකොට යෝනිසෝ මනසිකාරයේ ඉහළම මට්ටමක් කියලා කියනවා සති සම්බොජ්ජංගය ආදී මේ බොජ්ජංග ධර්ම තුල වාසය කිරීම. සතර සතිපට්ඨානය තුල අපි අඛණ්ඩව වාසය කරනකොට ඒ වාසය කිරීමේ ප්‍රතිඵල විදියට පින්නතුණි අනුප්පන්නෝ චේව සති සම්බොජ්ජංගෝ උප්පන්නෝ හෝති. නෝපන්නා වූ සති සම්බොජ්ජංගය උපදිනවා. උප්පන්නෝ ච සති සම්බොජ්ජංගෝ භාවනාය පරිපූර්ණං හෝති. උපන්නා වූ සති සම්බොජ්ජංගය පිරිපුන් බවට යනවා. සති සම්බොජ්ජංගය විතරක් නෙවෙයි ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හතේම සම්පූර්ණත්වයට, විරෝධත්වයට, වර්ධනයට, පරිපූර්ණත්වයට පත් වෙනවා. සති සම්බොජ්ජංගය කියන්නේ උපරිම ලෙස සිහිය තුල ඉන්නවා. මේ මොහොත විතරක් නෙවෙයි අතීත දේවල් උනත් ඕනෑම දෙයක් විරාගීය මනසකින් මෙනෙහි කරන්න පුළුවන්. ධම්මවිජය සම්බොජ්ජංගය උපරිම ලෙස ප්‍රඥාව තුළ ධර්මයේ විමසමින් ඉන්නවා. ස්කන්ධ ධාතු ආයතන මැනවින් ඕනින් මෙනෙහි කරමින් ඉන්නවා. විරිය සම්බොජ්ජංගය හැම මොහොතම කෙලෙස් ප්‍රහීන කරන වීරිය තුළ ඉන්නවා. කුසල් දිනු කරන වීරියක් තුළ ඉන්නවා. පීති සම්බොජ්ජංගය තමන්ගේ හිතේ උපරිම සතුටකින් වාසය කරනවා. පස්සද්ධි සම්බොජ්ජංගය ඒ හිතට දැනෙන ප්‍රීතිය තවදුරටත් දිනු වෙලා කය සැහැල්ලු වෙන මට්ටමට යනවා. ඔහුගේ කය දෙසකත් ඊටාම ප්‍රසන්න භාවයටපත් වෙනවා, සැහැල්ලු භාවයටපත් වෙනවා. සමාධි සම්බොජ්ජංගය උපරිම ලෙස ධානාංගවල හිත පිහිටලා තියෙනවා. ඔහු බාහිර රූප ආදිය තුළ හිත බැසගෙන නැහැ. පංච ආයතන වලින් සම්පූර්ණ සිත නිදහස් කරගෙන හැම මොහොතෙම හිත සමග කුසල අරමුණත් එක්ක එකට ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගය මේ ස්කන්ධවල සමුදේවය දකිනකොට කිසිදු දෙයක් කෙරෙහි ඇලීමක්වත් ගැටීමක්වත් නොමැතිව ඒ තැනත්තා සංඛාර උපේක්ඛා ඥානයට සමගාමීව ඔහු සංස්කාරවල උපේක්ෂා සමුදේවය දක්මින් මුළු ලෝකයක් කෙරෙහි උපේක්ඛා සහගතව, උපේක්ෂා සහගතව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ තුලින් මේ තැනත්තා ආරස්කණික මාර්ගයේ සම්මා දිට්ඨිය ආදී කරුණු සම්පූර්ණ කරගෙන කෙලෙස් වලින් සපුරා නිදහස් වෙලා ඔහු සම්මා ඥාන, සම්මා විමුක්ති ලබාගෙන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන විරාගී පුද්ගලයෙක් ලෙස මේ සමාජයේ නැමැති මඩ බොහුරෙහි ඔහු පියුමක් වගේ නික්ලේශීව, විරාගීව ඔහු ඒ සමාජයේ නැමැති මඩවලේ තියෙන මඩවලට නොගැටි පිරිසිදුව නිර්මලව ඉන්න පද්මෝපාකාර ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ සඳහායි ආරම්භයේ පටන්ම අපි යෝනිසෝ මනසිකාරයෙන් මෙහෙවිය යුත්තේ නිවැරදි දැක්ම ඔස්සේ මේ නුවණින් මෙනෙහි කිරීම අපි අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ඉතින් ධර්ම දේශනාවට අදාළ මූලික කරුණු ටිකක් තමයි අපි මේ පැහැදිලි කළේ. ඉතින් පින්නතුනේ මෙතෙන් පටන්
අවශ්‍ය නම් අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒව විසඳන්නට දැන් අපි අවස්ථාව ලබා දෙනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. සාමාන්‍යයෙන් අපි සිහියෙන් නුවණ කියලා දාලා ගන්න ඇත්තම මේකයි දැන් සිහියයි නුවණයි වෙන් කරන්න බෑ. ඇත්තම අපිට මේ එකට යන්නේ. හැබැයි සියල්ලක්ම තීරණය වන්නේ තමන් අහපෝ ධර්මයට තමන් කියවපු දහමට එකඟවයි. යෝනිසෝ මනසිකාරය කියන කාරණේ ඊටාම පුළුල් කාරණයක්. එතකොට අපි මුලින්ම සඳහන් කළා මනසිකාරය කියන චෛතසිකය හැම සිතකම තියෙයි කියලා. එතකොට අපි යම්කිසි විදියක ගුණධර්මයක් වඩනවා නම් බුදුදහමේ තියෙන ඕනෑම ධර්ම කාරණයක්. ඒ කියන්නේ අකුසල් දුරු වෙන විදියටත් ඒ වගේම කුසල් දියුණු වෙන විදියටත් අපි යම්කිසි හිතන විදියක් තියෙනවා නම් ඒ හැම දෙයමයි තේ යෝනිසෝ මනසිකාරයට. එහෙම ගත්තොත් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, ඊළඟට පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආරාෂ්ඨනික මාර්ගය, දන් දීම, සිල්වත් වීම, මේ හැම දෙයම යෝනිසෝ මනසිකාරය කියන මේ ලොකු මාතෘකාව තුළ ගොනු කරන්න පුළුවන්. නුවණට අපි කියන්නේ ප්‍රඥාව කියලා නැත්නම් මානසිකාරය කියලා නැත්නම් සම්පජඤ්ඤය කියන වචන වලින් ඉන්නේ නුවණ කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය තියෙන ප්‍රමාණයට නුවණක් තියෙනවා. නුවණ තියෙන ප්‍රමාණයට යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ තියෙන ප්‍රමාණයට ඒක හිතෙන් හඳුනා ගන්නවා. ඔව්. එතකොට සතිය කියන කාරණයක් යෝනිසෝ මනසිකාරය කියන කුලකයටම ඇතුළත් වෙන දෙයක්. අපි සම්මා දිට්ඨිය පාවිච්චි කළත්, සම්මා සංකල්පයක හිටියත්, සම්මා වාචා කතා කළත්, ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයට අයිතියි. හැබැයි යෝනිසෝ මනසිකාරයේ තීරණය වන්නේ තමන් අහපු ධර්මයේ ප්‍රමාණයට. ඔබ අහලා තියෙන්නේ සිල්වන්ත බව වීම විතරක් වෙන එක හොඳයි කියලා විතරයි නම් ඔබ ඒ පමණට යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක කරන්න. ඔබ දන්නේ පංච නීවරණ ගැන විතරයි නම් ඔබ ධානය මට්ටමට විතරයි ඔබ යෝනිසෝ මනසිකාරය දිනු වෙන්නේ. පංච නීවරණ දුරු කරන්න විතරයි ඔබ යෝනිසෝ මනසිකාරය දිනු වෙන්නේ. ඔබගේ ධර්ම ඥානය තියෙන්නේ අවිද්‍යාව දිනු වෙන මට්ටමට නම් එදාට ඔබ යදන යෝනිසෝ මනසිකාරය අවිද්‍යා නීවරණ දුරු කරන මට්ටමට නැත්නම් විදර්ශනා භාවනා වඩන විදියට ස්කන්ධ ධාතු ආයතනවල අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩෙන ආකාරයට ඔබේ දාට යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කරනවා. අම්පුරනේ වහන්සේට ඇහෙනවද? ඇහෙනවා. සම්හස මාබ්බන්සේගේ ධර්මදේශනයේ ආශ්‍රයෙන් මේ සාරාංශ කරගත්තාම මට මෙන්න මේ විදිහට තමයි හිතෙන්නේ. මගේ හිතට ආවේ ධර්ම පංචේන්ද්‍රයන්ට ඒ කියන්නේ සදින්ද්‍රයන්ට ඇත්තටම අරමුණු එන විට විඥානයේ නිසා බාහිර රූපයට ඇලීම ගැටීමක් ඇති වෙනවා. ඉතින් මෝහය යන අකුසලයට ප්‍රශ්නේ. අනික හැම විටම අනිත්‍ය සංකල්පයේද එහිදී අපි ඒ විදිහට අරමුණේන විට අනිත්‍ය සංකල්පයෙන් බැලුවොත් චිත්ත සමාධිය වඩවා ගැනීමට භාවනාවක් කරන ගමන් අනිත්‍ය සංකල්පයේ වැඩිවීමද එයට ප්‍රතිකර්මයේ විදිහට ඔබ වහන්සේට යෝජනා කරන්න පුළුවන්. ඔය ඇත්තම අපි මෙහිදී තේරුම් ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුපිළිවෙලයි. ඇත්තම අපි පුද්ගලික මතයක් නෙවෙයි මේ සඳහන් කරන්නේ. අපි දන්න ධර්මයට අනුරූපව මේ කරුණු විස්තර කරන්නේ. එතකොට මුලින්ම අපි අනිත්‍ය සංඥා වඩන්න කලින් අනිත්‍ය කියන වචනේ තේරුම හරියට දැනගන්නට ඕන. අනිත්‍ය කියන එක සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ ඇසර රූපයක් නිර්මාණය කරගෙන බාහිර පේන
රූපය Tamanට දැනට පේන රූපය කැඩෙනවා බිඳෙනවා කියලා හිතන එක. ඒක විපරිණාමයක් ඇත්තෙම. බුදුහාමුදුරෝ දේශනා කර අනිත්‍ය ඊට වඩා ගැඹුරු දෙයක්. බුදුහාමුදුරෝ දේශනා කරපු අනිත්‍යතාවයේ ඉපදිච්ච රූපේ නිරෝධය බැලීමක් නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කළේ අනුපාද නිරෝධය කියන කාරණය. ඒ කියන්නේ යලි රූපයක් ඇති නොවන විදියටම බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම හේතු නැති කිරණ විදියට බලන ආකාරය. ඒකට කියන්නේ හේතු ඝාතක කියලා. බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ කොහොමද? මේ Tamanගේ ඇස නිට්ටයයි කියලා ගත්තොත්, බාහිර පේන රූපය ඇතයි කියලා ගත්තොත්, නැත්නම් ඒක දිගින් දිගටම පවතින දෙයක් කියලා ගත්තොත් තමයි අපිට මේ නිත්‍ය සංකල්පය ඇති වෙන්නේ. එතකොට බලන්නේ කොහොමද? මේ ඇස කියන එක මේ මොහොතේ පෙරපසු නොවී හටගත්තා. ඒ ඇසට සමගාමීව රූපය හටගත්තා. ඊට අදාළ වූ විඥානයේ නැත්නම් අවධානය පහළ වෙලා ස්පර්ශය හටගෙන මේ ක්‍රියාවලිය හටගත්තා කියලා ඒ හැම දෙයක්ම අහොත්වා සම්බුතං හොත්වා නවසිත කියපු විදියට කලින් නොතිබී මේ මොහොතේ හටගත්තා කියන කාරණේ. හැබැයි ඒකෙන් අහේතු අපච්චවාදයට යන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. ඒක අහම්බෙන් සිදුවෙච්ච දෙයක් අහේතුක ඇතිවෙච්ච දෙයක් කියලා නෙවෙයි මේ කියන්නේ. අතීත සිතුවිල්ල මීට කලින් තිබිච්ච සිතුවිල්ල මේ මොහොතේ කිසියම් විදිය බලපෑමක් කළා. හැබැයි අතීත සිතුවිල්ල මෙතෙන්ට ආවේ නැහැ. හරියට එක පහනකින් තවත් පහනක් දැල්ලනකොට පහනෙන් පහනට කිසිම දෙයක් යන්නේ නැහැ. ඒ පහනේ තියෙන තාපාංකය නිසා අනිත් පහනෙහි ආශ්‍රිතව තියෙන තාපාංකය දිනු කිරීම විතරයි කරන්නේ. අන්න ඒ වගේම තමයි අතීත සිතුවිල්ල වර්තමාන සිතුවිල්ලට බලපෑමක් කරනවා මිසක් අතීත සිතුවිල්ල වර්තමාන සිතුවිල්ලට එන්නේ නැහැ ඒ විදිහටම. වර්තමාන සිතුවිල්ල අනාගතයට යන්නේත් නැහැ. රූපාදී අනිත් දේවලුත් එහෙමයි. එතකොට අනිත්‍යතාවය මෙනෙහි කිරීමේදී එක පැත්තකින් අපි කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙලා හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්නට ඕන. මෛත්‍රී භාවනා ආදී භාවනා කමඨානක් උපයෝගී කරගෙන හිත තැම්පත් කරගෙන තැම්පත් කරන පමණට අපට මෙන්න මේ ඇස ආදී ආයතනවල අනිත්‍යතාවය බලන්න පුළුවන්. අපි නිතරම බලන්නේ මනස පැත්තෙන් බලන්නේ. බාහිරට ගිහිල්ලා නෙවෙයි බලන්නේ. බාහිර රූපේ ඇති දෙයක් කියලා අරගෙන ඒක අනිත්‍ය කියලා නෙවෙයි අපි මේ බලන්නේ. බාහිර රූපයක් ඇති වෙන්නට තියෙන හේතු ටික මනස පැත්තට අවධානය යොමු කළා මනස පැත්තෙන් මේක බලන්නේ. බාහිර රූපේ S2 අරගෙන මේ රූපය අනිත්‍යයි කියලා නෙවෙයි බලන්නේ. S2 අරගෙන බලන රූපේ බාහිර රූපේ කියන එක ඒ බලන්නේ අපි නැති රූපයක් තියෙනවයි කියලා පනවගෙන. ඒකේ අපි අනිත්‍යතාවය බැලුවත් අපි නිත්‍යතාවය පිළිඅරන් තියෙන්නේ. ඒ උත්පාද නිරෝධයක් නෙවෙයි බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ අනුත්පාද නිරෝධය කියන කාරණේ. හටගත්තු දෙයක නිරෝධයක් නෙවෙයි. හටගන්න තියෙන හේතු ටිකම නිරුද්ධ වෙලා අභ්‍යන්තරය තුලම හිත පුද්ගලයා සංසිඳවන ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. අන්නේ දේශනාව තුළ අපිට ඇහැට රූපයක් පේනකොටම Taman දැනගන්න ඕන මේ රූපය කියලා කියන්නේ බාහිර දෙයක් නෙවෙයි මේ චිත්තචෛතසික දෙයක් කියන එක Taman හඳුනා ගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් මේ හටගත් ස්කන්ධ පංචකය කියලා දකින්නට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. බාහිර රූපයක් නිසා තමයි මේ අත්දැකීම හටගත්තේ. හැබැයි මේ මොහොතේ Taman ඒ රූපය හඳුනා ගන්නකොට නැත්නම් ඒ රූපේ විදර්ශනා වශයෙන් මෙනෙහි කරන මොහොතේ බාහිර ලෝකේ ඒ රූපය නැහැ කියන එකයි මේ තේරුම් ගන්න. ඒකෙන් උච්ඡේදවාද පැත්තට යන්නේ නැහැ. එක පැත්තකින් බාහිර රූපයක් තියෙයි කියලා සාසතවාදය පැත්තට යන්නේත් නැහැ. අනිත් පැත්තෙන් රූපයක් ඇතයි කියලා රූපයක් නැතයි කියලා උච්ඡේදවාදී පැත්තට යන්නේත් නැහැ. බාහිර රූපයක් ඇතයි කියලා සාසතවාදී පැත්තට යන්නේත් නැහැ. බාහිර කිසිම දෙයක් නැහැ කියලා උච්ඡේදවාදී පැත්තට යන්නේත් නැහැ. මේ දෙකෙන්ම මිදිච්ච මධ්‍යම ප්‍රතිපදාවක් ඔස්සේ තමයි අස්මින් සතිදන් හොති. මේ හේතු ටික තියෙන කල්ලි මේ අධ්‍යක්ෂම තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. මේ ඇතිවීමත් නිරුද්ධ වීමත් දෙකම තම අවබෝධ කරගන්නේ වඩන්නේ විදර්ශනා කරන්නේ මනසින් කියන එකක් තේරුම් ගන්නට ඕන. ඒ සිතන මනස සිහි කරන පුද්ගලයෙක් නිත්‍ය වශයෙන් නැහැ. ඒකත් මේ ස්කන්ධ පංචකයක්මයි. ඒ අත්දැකීමත් ඒ ස්කන්ධ පංචකයත් පෙරපසු නොවේ මේ මොහොතේ හටගෙන
නිරුද්ධ වෙනවා කියන එක නුවණින් දකින්නට ඕන. බොහොම පිං හාමුදුරනේ ගොඩක් ගැඹුරු ධර්මයක්. නුවණින් බොහොම තියුණු විදිහට නුවණින් කල්පනා කරලා අවබෝධ කරගත යුතු ධර්මයක් ඔබ වහන්සේ දේශනා කළේ. ඔබ වහන්සේට ඇහෙනවද මාව? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ තව හුඟක් අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වහන්සේට කැමති මෙත් සිතින් ගාථා දෙකකින් සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්න අපේ සියලුම සිල්ලත්තන් මේ ගාථා දෙක අපි බලමු අනිත්‍යයට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා නේද? ඔව් නේද හම්දුනේ. අනිත්‍යයට ප්‍රශ්න තියෙනවද කියලා බලමු අපි හොඳයි කරන්න. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නක් තියෙනවා. අර ඔබතරණේ සූත්‍රයේ සඳහන් වෙනවා ඕකේ තරණය කලේ නොපිටින්ද රායන් නොකරමින්ද කියලා. එතනදී ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් විපස්සනාවක් කළ බවද එහෙම නැත්නම් ආයෂ්ඨාංගික මාර්ගය සත්‍ය ස්පෝතිපාදක පාර්ශ්ව ධර්මෝම දෙතෙන්ට ඇප්ලයි කරන්න කියලා දැනගන්න කැමතියි. ඔව් ඇත්තම ඔය තරණ සූත්‍රයේදී බුදුහාම දේශනා කරන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවමයි. ඒ කියන්නේ උත්සාහ කරනකොට මේ උත්සාහ කරලත් නෙවෙයි මේක කලේ. ඒ වගේම මේක තැන සිටගෙනත් නෙවෙයි කියන කාරණේ. ඒකෙන් කියන්නේ සාමාන්‍ය උත්සාහ කිරීමක් කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ වෙනත් විදිහකින් කියනවා නම් ඇත නැත කියන අන්ත දෙක නැත්නම් කාමසුකලේකාන යෝගය සහ අත්තකලේ මතාන යෝගය කියන මේ කාරණා දෙකයි මේ කියන්නේ. හේතුඵල ධර්මයි මේ කියන්නේ. ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ආරෂ්ඨික මාර්ගය අනුගමනය කරන්න කියන එක වෙනත් වචන වලින් මේ කියපු අවස්ථාවක්. ඒ බුදුහාමුදුරුවෝ වැඩපු මාර්ගය තමයි ඒ දෙක එතනින් විපස්සනාවට ගිය බවක් තමයි නේද හාමුදුරුවෝ දේශනා කරන්නේ. ඔව් විදර්ශනා වඩන්නට ඕන මූලික දැනුම තමයි එතනින් කියන්නේ සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය ඉඳගෙන ඒක චින්තාමේ ඥානය විදියට හැකිතාක් දුරට සිතෙන් මෙනෙහි කරමින් භාවනාමය පඤ්ඤා විදියට සමථ විදර්ශනා විදියට ඒක තහවුරු කරගන්නට ඕන. එහෙමයි හාමුදුරුවෝ. හොඳයි පින්නතුනි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අපි අවස්ථාව ලබා දෙමු මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව අපේ හාමුදුරන්ටත් පුළුවන් ඕනනම් දායක ඇත්තෝ නියෝජනය කළත් ඒ ඇත්තන්ට හිතෙනවා කියන ප්‍රශ්න උනත් හාමුදුරන්ට අහන්න පුළුවන්. හාමුදුරුවනේ ඔව් මේ දේශනාව පටන් ගන්නකොටම රත්නමාලී යන්ත්‍ර ඝාතනයේ දී කිව්වේ. ඔව් ඒ ගාථා තමයි. ඒ ඇයි හාමුදුරුවනේ? ඒ රත්නමාලී ගාථා වලින් කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට වන්දනා කිරීමනේ කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩ කටයුත්ත පටන් ගන්නකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සිහි කරන්නේ පටන් ගන්නනේ. මම මේකේ තේරුම දැන හිතියේ නෑ. ඔව් ඒ රත්නමාලී ගාථා වලින් කියන්නේ පළවෙනි ගාථාවෙන් කියන්නේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණ, දෙවෙනි ගාථාවෙන් කියන්නේ ධර්මයේ ගුණ, තුන්වෙනි ගාථාවෙන් කියන්නේ සංඝයාගේ ගුණ. පිසිද වෙනවා හාමුදුරුවනේ. නෑ එතම රත්නමාලී ගාථා වගේම තමයි දැන් අපි ওই පාසල් ශ්‍රී ලංකාවේ පාසල් ඇරෙන වෙලාවේදී අපි කියන්නේ යෝවාද තම්පවරෝ මනුජේසු කියන චත්තමානක ගාථා. දැන් මේ ගාථා ගැන ඇත්තෙන්ම අපිට ඇතැම්මට අපි පාසල් දිව්‍යම නිම කළත් ඇතැම්මට කවුරු ගැනද මේ කියන්නේ කියලාවත් දන්නේ නැහැ නේ. ඇත්තේ මේ ගාථා තුනනොත් කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණයි ඒ කියන්නේ. ගාථාවේ පදයෙන් පදයේ තේරුම බැරුණත් අඩුගානේ සමස්තය මේකෙන් කියන්නේ මේ අදහස කියන එක හරි අපි දැනගෙන තියෙන ඕන එක වැදගත්. දන්නේ නැත්නම් අහන එකත් බොහොම හොඳයි. දන්න අය හැටියට අනිත් අයටත් කියලා දෙන්නත් ඕන ඒක. ඔව් අපේ හාමුදුරන්ටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් අපේ සමගරු හාමුදුරුවෝ දේශනාව ඉතාම විශිෂ්ටයි. අද දවසේ අත් වශයෙන් උදේ මම කරපු දේශනාවේ යම් අංශත් මේ තවදුරටත් වැඩිපුර විස්තර කෙරුණා. ඒ කියන්නේ මම බොහෝ සතුටුයි. මොකද අපි දෙන්න මේක දෙයක් කතාවක් වෙන්නේ නැහැ. හාමුදුරුවෝ වහන්සේමයි මේ දෙයක් කතාවක් වෙන්නේ නැහැ. ඒ වුණාට යම් මම උදේ පැහැදිලි කරපු දේවල්
තවත් වඩා හොඳට වහන්සේ විසින් පැහැදිලි කරන්න දෙන එක ඉතාම විශිෂ්ටයි. හැබැයි මට හිතුණා තව පොඩි දෙයක් අත්ම කාලයක් තියෙන නිසා මේ ඔය මේ දිට්ඨිංච අනුපගම්ම කියන එක මම උදෙස් කිව්වා. ඒ වගේම මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ ඔය දැන් ඔබ වහන්සේගේ දේශනාවේ සාරය හැටියට මට ඒක හොඳට තේරෙනවා. සම්මා දිට්ඨිය කියන එකෙන් අදහස් කරන්නේ මැදමාවතට එහෙම කියන එක. එහෙම මම නිවැරදිද? එහෙම හඳුරන්නේ සම්මාදිට්ඨිය අවස්ථා කිහිපයක් තියෙනවා. අපිට ඒක දිගට විස්තර කරන්න පුළුවන් ඉදිරියේදී. එතකොට ඇත්තම සම්මාදිට්ඨිය ගැන මම ටිකක් කියන්නද හඳුරන්නේ? ඔව් ඒක අර කරු පැහැදිලි කිරීම හරි. ඒක මම තා පොඩ්ඩක් එහෙමයි. මට නම් ඒක වැටහින්නේ මැදමාවතට එහෙම කියන එකයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක අනිත් ඒවලුත් තියෙනවා නැත්තේ නැහැ. එහෙමයි. හඳුරන්නේ මේකයි ඇත්තම දැන් සම්මාදිට්ඨිය වගේම අපි සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කරනකොට මිත්‍යාදිට්ඨිය ගැනත් අපි තේරුම් ගන්නට ඕන. හරි. මිත්‍යාදිට්ඨිය කියන එකක් කොටස් දෙකකට බෙදෙනවා. නියත මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නැත්ති දෙන්නම්, නැත්ති ඉට්ටං, නැත්ති හොතං, නැත්ති සුකට දුක්ඛානං කම්මානං පලං විපාකවාදී වශයෙන් දුන් දෙවි විපාක නැත යාගේ හෝමේහි කර්මේහි මෙලෝ පරලෝව මවතියා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඕපාදී සත්‍යන මේ කිසිම දෙයක් විශ්වාස නොකරන කරුණු 10ක්ම දැඩිසේ ප්‍රතික්ෂේප කරන ස්වභාවයට කියන නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක බුදුදහමෙන් දැඩිසේ නිග්‍රහයට ලක් කරලා තියෙනවා. ඒක දැඩි අකුසලයක් විදිහට කියනවා අනන්තර පාප කරනකටත් වඩා බලවත් අකුසලයක් විදිහටයි නියත මිත්‍යා දෘෂ්ටිය දක්වන්නේ. ඒ කියන්නේ අසත්පුර ශාස්ත්‍රයෙන් ලැබෙන ඉහළම දෙයක් තමයි මේ කියන්නේ. ඊළඟට ඒකෙන් මෙදලා සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි ඉන්නවා. අර 10ම ප්‍රතික්ෂේප නොකලට ඇතැමිට අම්මට තාත්තට සලකනවා, කුසල් අදහනවා, ඇතැමිට පරලොවක් විශ්වාස නොකර වෙනත් කෙනෙකුට දෙයක් කරවතින් උදව්වක් කරවතින් Tamanට මානසික සුවයක් ලැබෙනවා ආදී වශයෙන් යම්කිසි විදිහේ ලෝක ධර්මතා ගැන මානව දයාවෙන් මිනිස් ගුණ දහම අනුව කටයුතු කරන අය ඉන්නවා. ඒ අය මිත්‍යා දිට්ඨියෙන් හිටියට ඒ අය අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා බුදුදහමේ කියන්නේ. ඒ කටිය දැමෙට සසර කරපු පින්කම් නිසා හෝ මේ ආත්ම භාවයේ කරන දෙමව්පියන් සැලකීම, දන් දීම ආදී නිසා සුගතිගාමී වෙන්න පුළුවන්. පරලොවක් විශ්වාස නොකරත් ඒ කටිය. ඒ වගේ අය ගැන මහා කම විභංග සූත්‍රයේ දැක්වෙනවා. ඊළඟ කාරණය තමයි සම්මා දිට්ඨිය ගත්තොත් දැන් මේ කරුණ ඔක්කොම එක තැනක පැහැදිලි වෙන ස්ථානයක් තමයි අපි හඳුරන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා චාතුර්ාර්යසක සූත්‍රය. ඒක මිච්ඡා දිට්ඨිය ගැන විස්තර කරනවා, සම්මා දිට්ඨිය ප්‍රවේදයක් දක්වනවා. එතකොට සම්මා දිට්ඨිය ගැන පැහැදිලි කරද්දී මුලින්ම දේශනා කරනවා භාගතුන් වහන්සේ සම්මා දිට්ඨින් පහම් බික්කවේ ධම්මදාමේ අත්ති බික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා. එතකොට මේ කියන්නේ සාසත දෘෂ්ටිය තුළ ඉඳගෙන, ඒ කියන්නේ අඛණ්ඩව පුද්ගලයේ දිගින් දිගටම යනවා කියන මතය තුළ ඉඳගෙන කර්මය අදහගෙන දාන ආදී පින්දහම් කිරීම. උපදේ සම්පත් ලබා දෙන පිනට බර වෙච්ච කුසලයක් ගැන මේ කියන්නේ. එතකොට මේවටම තමයි පුඤ්ඤාවි සංඛාර කියලා අපි සඳහන් කරන්නේ. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එකේ පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර දෙකම වන්නේ මෙන්න මේ අවස්ථාවේ. මේ ශාස්ත්‍ර වූ පුඤ්ඤ භාගිය වූ උපදිවේපක්ඛා කියන මට්ටම. මේක සම්මා දිට්ඨියක් බුදුදහමේ විදියට. හැබැයි යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන කෙනා මේ දිගින් දිගටම යන්නේ මේ දැනට තියෙන සිත මේ ඊළඟ ආත්ම භාවයටත් එහෙමම යන්නේ කියලා කිසියම් කෙනෙක් හිතනවා නම්, නැත්තම් මේ කර්ම කරන කෙනා මේ ඊළඟ තැනට මේ කර්ම ටික අරගෙන යන්නේ විපාක ටික අරන් යන්නේ කියලා සාස්වතවාදී මත පිළිතල යම්කිසි කෙනෙක් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාසව සූත්‍රයේදී අන්නේ දෘෂ්ටිය දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක්, දෘෂ්ටි විපල්ලාසයක් කියලා. ඒ කියන්නේ ඒ දෘෂ්ටියත් වැරදි කියලා. දැන් මේකෙන් කියන්නේ කම්මසගතා සම්මාදිට්ඨිය වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතෙන්දි මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව කම්මසගතා සම්මාදිට්ඨියවත් සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ කියන එක. නමුත් බුදුහාමුදුරුවෝ නිතරම වන්දු කරවල තියෙනවා උපදි සම්පත් ලබා දෙන කුසල කර්ම කරන්න කියලා. විශේෂයෙන් මෙත්තා චේතු විමුක්ති සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඕපදිකානේ පුණ්‍ය කිරිය වස්තුවනේ කියලා කාරණයක්. උපදි සම්පත් ලබා දෙන පුණ්‍ය කිරිය වස්තු කරන්න කියලා. එහිදී ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාව ගැන සඳහන් කරනවා. ඊළඟට වේලාම සූත්‍රයේ
සාංගික දානමය පින්කම්, ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, ඊළඟට පංචශීලය, සංඝ සතු දානමය පින්කම්, මේ වගේ දේවල් ඉහළ මට්ටමේ උපදෙස් සම්පත් ලබා දෙන කුසල කර්ම විදියට, නැත්නම් ලෞකික කුසල විදියට, නැත්නම් පුණ්‍ය ක්‍රියා විදියට ධර්මයේ දක්වලා තියෙනවා. මේකට කියන්නේ සාමාන්‍යයෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨිය මට්ටමේදී තමයි අපි පංච නීවරණ දුරු කරන විදියට ධානා මට්ටම දක්වාම හිත දියුණු වෙන්නේ. එතකොට අපි සමත කමඨානක් වැඩුවා. මෛත්‍රී භාවනාව වැඩුවා. ධාතු මනසිකාරය වැඩුවා. අපි ඉන්නේ මෙන්න මේ සාසත සම්මාදිට්ඨිය මත. ඇතැම් විට අපට චතුරාර්ය සම්මාදිට්ඨිය පිළිබඳව දැනුම තිබුණත් සමතේ වඩන අවස්ථාවේදී අපි ඉන්නේ මේ කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිතල අපි කරන්නේ. එතෙන්දී අපි කලබල වෙන්න හොඳ නැහැ. මේ සියලු සත්වෝ සුවපත් වෙත්වා කිව්වහම මේ ආත්ම දෘෂ්ටිය වැඩෙනවා, පුද්ගල සංඥා වැඩෙනවා කියලා අපි ඒකට කලබල වෙන්න හොඳ නැහැ. අපි මේ සමතේ වඩන්නේ හිත සමාධිමත් කරගෙන ඊළඟ විදර්ශනාට උපකාරයක් වීම සඳහායි. ඒ නිසා මුල් මට්ටමේදී අපි සාස්ත්‍ව දෘෂ්ටි මත තමයි ඉන්නේ, පුද්ගල සංඥා මත තමයි ඉන්නේ. හැබැයි අපි ඒක අවසානයේ කරා ලං වෙන්න එතනම ඉන්නේ නැහැ. අපි ඊළඟ පියවරට යන්නට මේක උපකාරයක් කරගෙන ඒ සමාධිමත් වෙච්ච හිතින් අපි ඊළඟට අපේ හාමුදුර මතක් කර විදියට අපි චතුසත්‍ය සම්මාදිට්ඨිය කරා යන්නට ඕන. ඒක තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව දැනගන්න එක. ඇත නැති කියන අන්ත දෙකෙන් දුර වෙලා අපි ඉදම් පටිච්චාවේ කියලා කියනවා, පටිච්චසමුප්පාදය කියලා කියනවා, ආර්ය න්‍යාය කියලා කියනවා, අනිත්‍යතාවය කියලා කියනවා, හේතුඵල ධම කියලා කියනවා. මේ නොයෙක් නම් වලින් සඳහන් කරන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ඥානයේ විශිෂ්ටතම අනාවරණය වන මේ පටිච්චසමුප්පාදය හේතුඵල ධම ගැන නුවණ අවබෝධ කර ගැනීම. ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒ කියන්නේ අපි මේ අත්විඳින සියලුම දේවල්, අපි අත්විඳින දේවල් කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6ත්, බාහිර රූපාදී ආයතන 6ත්. අරමුණු 6ත්. මේ 12ට අමතරව වෙන ලෝකයක් අපේ නෑ ඇත්තෙම. වෙනත් විදියක කියනවා නම් ධාතු 18 විදියට කියන්නේ. ඔය චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ඒ 18කට යන විදිය. නැත්තම් රූපාදී ස්කන්ධ පංචකය. මේ හැම දෙයකම ලක්ෂණය තමයි අහුත්වා සම්මුතං හුත්වා නබවිසති කියන කාරණය. මේක තමයි බුදුදහමේ තියෙන විශිෂ්ටතම ප්‍රකාශය. ඒ කියන්නේ පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. වෙනත් විදියකින් කියනවා නම් අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජත්වා නිරුද්ධಂತಿ තේසං වෝප සමෝ සුඛෝ කියන කාරණේ. අනිච්චාවත සංඛාරා සියලු සංස්කාරය අනිත්‍යයි, හේතුඵල ධම නිසා හටගෙන නිරුද්ධ වෙනවා. උප්පාද වය ධම්මිනෝ ඉපදිලා නැතිවීම ස්වභාවකට තියෙනවා. උප්පජ්ජත්වා නිරුද්ධಂತಿ ඉපදිලා නිරුද්ධ වෙනවා. තේසං වෝප සමෝ සුඛෝ අන්නේ ඉපදිලා නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙක් අවබෝධයක ඉන්නවා නම්, ඒ අවබෝධය තුල සංසිඳීමටපත් වෙනවා නම් අන්න ඒකයි සෝය කියලා කියන්නේ. ඒ සෝය ලබන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි නිබ්බාන ධාතුව කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සෝපදිශේෂ නිර්වාණ ධාතුව සහ අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියලා. සෝපදි කියලා කියන්නේ රහත් භාවයේ ලබන අවස්ථාවේදී ස්කන්ධ උපදි සහිතව ක්ලේශ උපදි, අபிසංකාර උපදි කියන උපදි දෙක දුරු කරලා ස්කන්ධ උපදි විතරක් තියෙන නිර්වාණය පළවෙනි අවස්ථාව. එතෙන්දී සියලු දුක් නිමාටපත් කළා. හැබැයි මේ ස්කන්ධ පංචකය අතීත කර්ම විදියට ලැබුණු මේ ස්කන්ධ පංචකය තවදුරටත් පරිහරණය කරනවා ස්කන්ධ හතරක් විදියට. නමුත් ඊළඟට නැවතත් දේශනා කරනවා අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියලා. ඒ කියන්නේ අර ස්කන්ධ පරිනිර්වාණයත් එක්කම සිදුවන පරිනිර්වාණය. මේක සමහර අයගේ එක විටම සමසීසී කියන මේ කරුණු දෙකම එක විට සිදුවෙච්ච අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුවට එන විතරයි ධර්ම දේශනා කරන්නේ. අනුපදිශේෂ නිර්වාණ ධාතුව අප විසින් සාක්ෂාත් කරගන්න. එතකොට මෙන්න මේ මට්ටමට යන්නට අපිට අර මධ්‍යම ප්‍රතිපදාව, ඒ කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා, ඇත නැත කියන අන්ත දෙකෙන් දුරවන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකේ හැම මොහොතෙම හට ගන්න බව දකිනවා නම්, ඒ දකින කෙනා ඒක නැහැ කියන්නේ නැහැ. හටගත්තු දේ එතනම නිරුද්ධ වෙන බව දකිනවා නම් ඇත කියන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් දුරු වීම තමයි මධ්‍යම ප්‍රතිපදාව විදියට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්නේ දැනුම සුතමේ ඥාණයෙන් අරගෙන තමයි මේ සීල සමාධි ප්‍රඥා වඩන්නේ. එතකොට ත්‍රිවිධ ශික්ෂාව ගත්තොත්
ආරෂ්ඨික මාර්ග විදිහට අපි ගන්න මේ ත්‍රිවිධ ශික්ෂාව අසා දැනගන්නකොට සුත්තමේ ඥානයේදී ප්‍රඥා සීල සමාධි වෙනවා. ඒක පිළිපදිනකොට සීල සමාධි ප්‍රඥා. එතකොට මේක තේරුම් ගන්නකොට සුතමේ ඥානෙ විදියට සත්‍යමේ ඥානෙ සාක්ෂාත් කර ගැනීමේදී සම්මා දිට්ඨි පුරියජවන් කියපු විදියට ප්‍රඥා සීල සමාධි විදියට යන්නේ. ඒ සුතමේ ඥානෙ එක කෘත්‍ය ඥානෙ විදියට කරනකොට සීලේ පතිට්ඨායන අරෝසපඤ්ඤෝ කියපු විදියට සීලේ පිළිතලා සමාධි ප්‍රඥා වඩලා විමුක්ති සහ විමුක්ති ඥාන වලටපත් වෙනවා. බොහොම විශිෂ්ටයි. එහෙම බොහොම පිං. අපේ සේනරත් මහත්තයාට යමක් කියන්න තියෙනවද? මයික් එක දෘෂ්ටි විසුද්ධිය හැටියට විස්තර වෙන්නේ ඔය අපේ පඬිත හාමුදුරන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගයේ ප්‍රතිපදාවම නේද? ඔය ඇත්තම දිට්ඨි විසුද්ධිය සිද්ධ වන්නේ මූලික වශයෙන්ම සක්කාය දිට්ඨි දුරු වීමත් එක්ක එතෙන්දි තමයි මේ අනිත්‍යතාවය බලලා අර 20 ආකාර සක්කාය දිට්ඨිය දුරු වෙන විදියට නුවණින් මෙනෙහි කිරීම. රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියපු විදියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම හතරවරක් 20ක් විදියට යන විදියට මෙනෙහි කරන ආකාරය දෘෂ්ටි සුද්ධිය ලබා ගන්න මූලිකතම මාවත විදියට දේශනා කරනවා. ඔව් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් තව ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාධියට ආනාපානසතිය සමාධියට සමාධියෙන් පස්සේ සිතුවිලි බහුල වෙනවනම් ඒකට ඒතර දැන් අපි කියනවා උපක්ලේශයක් තියෙනවනේ. ඒක අවස්ථාවලදී ඒවත් බහැර කරගෙන සමාධියට යන කෙනෙක්ගේ සිතුවිලි බහුල වෙනවා නම් ඒ කෙනාට කොහොමද විපන්ත කරන පිළිවෙත? ඒ කියන්නේ එතන ලෝකදෝෂ වලින් ඈත් වෙන නමුත් සිතුවිලි බහුල වෙනවා. සිතුවිලි එනවා. ඒ කියන්නේ විතක්ක විචාර කරනවා නම් ඇත්තම විතක්ක වැඩිපුර නිතරම හිතට එන වෙලාවේදී කරන්න ඕන ප්‍රධාන භාවන විදියට තමයි ආනාපාන සතිය දක්වන්නේ. දැන් අපිට ප්‍රධාන වශයෙන් කමඨං 40ක් දක්වනවානේ. සමථාදිස් කර්මස්ථාන විදියට. එයින් ආනාපාන සති භාවනාව හැර අනිත් 9 දක්වන්නේ කුසල විතර්කයකින් අකුසල විතර්කයේ දුරු කිරීමයි කරන්නේ. එතකොට විතර්ක දිනු කිරීමක් කුසල විතර්ක දිනු කිරීමක් සිද්ධ වෙනවා. නමුත් විතක්ක බහුලව තියෙන කෙනෙකුට වඩන්න තියෙන භාවනාවක් විදිහට පනවල තියෙන්නේ ආනාපාන සති භාවනාව. හුස්ම ඇතුළේම පිළිබඳව සිහිය පිහිටවනවත් එක්කම මුලින්දම සිද්ධවන්නේ විතර්ක සංසිඳු වීම. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන විතර්ක බහුල කෙනෙකුට දේශනා කරපු ප්‍රධාන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඉතින් එතෙන්ටත් එන්න ටිකක් අමාරු නම් මුලින් අපි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කළා ටිකක් හිත එකඟ කරගන්නට ඕන. එහෙම කරගෙන විතරක බහුල වීමට පිළියමක් විදියට හැකිතාක් දුරට ආනාපාන සතිය තුළ ඉන්නට ඕන. ඒක තමයි විතරක දුරු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බුදුදහමේ දේශනා කරන්නේ. හොඳයි. කවුරු හරි ඉන්නවද ප්‍රශ්නයක් මතු වෙන කෙනෙක්, මතු කරන කෙනෙක්? නැත්නම් අපි දැන් මෙතනින් මේ දේශනාව අවසන් කරනවා. ඔව් හම්දුනේ අපි මෙතුමා මහත් පරිශ්‍රමයක් ගත්තා ගැඹුරු ධර්මයක් අපිට මේ අෂ්ටාංග සීලයේ සමාදන් වූ සියලු දෙනාටම දේශනා කරන්න. අපි සියලුම දෙනා එතුමාට මේ ධර්ම මාර්ගය වැඩිදුරටත් අපි පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඊට පස්සේ ඒ හාමුදුරන්ට වන්දනා කරන්න ඈ. හොඳයි හාමුදුරනේ.
ඉතින් එහෙනම් ධම්මගරු හාමුදුරන් වහන්සේ බොහොම විශිෂ්ටයි ධර්ම දේශනාව. ඒක බොහොම ගැඹුරුයි කමකුත් ඒක තියෙනවා. නමුත් ඉතින් මම හිතනවා මේ ගැඹුරු තැන අපි ස්පර්ශ කළ යුතුයි ධර්ම දේශනාවන්හිදී කියලා මට හිතෙනවා. මම දන්නේ අපේ මේ දායක පින්තුන් මොන විදියට ඒක ග්‍රහණය කරගත්තද කියලා. නමුත් ඒක එතෙන්ට තමයි අපි යන්න ඕන. නැත්නම් හැමදාම අපි ගොඩ ඉඳගෙන පවුරු ගන්නවා වගේ වැඩක් නේ වෙන්නේ. ඊට වඩා මම හිතනවා පොඩ්ඩක් එහාට ගැඹුරට ගිහින් බවක් මේ ධර්ම දේශනාව තුළ තිබුණා. ඊටාම විශිෂ්ටයි. අපි බොහෝසේ ප්‍රීතියටපත් වෙනවා වහන්සේගේ මේ දේශනාව සම්බන්ධයෙන්. අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා අපේ ගෞරවනීය ධම්මගරු හාමුදුරන් වහන්සේට මේ අපි වෙනුවෙන් කරපු මේ ධර්ම දානමය වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. අපේ වහන්සේගේ සාසනික ආගමික කටයුතු අධ්‍යාපන කටයුතු ආදී කරදරයකින් හිරිහැරකින් තොරව සිදු කරගෙන තවත් බොහෝ කාලයක් මේ ශාසනයට බබලන මණිකක්සේ ධර්මයේ බෙදා දෙන ධර්ම දානය කරන යතිවරයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ දේශනාවට ධර්ම දානමය පින්කමට මාර්ගය සකසලා දුන්නු අපේ මම අර මුලදී සඳහන් කරපු ඒ ප්‍රාර්ථනාවන් කීපයක් මුදුන් පමුණවා ගැනීමේ අදහසින් අපේ චූලා තේනුවර මහත්මයාත් ක්‍රිෂ්ණ තේනුවර මහත්මිය මේ දෙපළ හැමදාමත් පින්කම් වලට දායකත්වය සපන දෙපළ තමන්ගේ දෙමව්පියන්ට සහ සහෝදරියට පුණ්‍යානුමෝදනා කිරීමට චූලා තේනුවර මහත්මයා නමින් මේ පරලෝ ගියපු පිමියන් තේනුවර මහත්මයා දයාබර පිතුමා ජොස්ලින් කලුපහන දයාබර මෑණියන් වහන්සේ ඒ වගේම නන්දා බණ්ඩාර ආදරණීය සොහොයුරිය වගේම ක්‍රිෂ්ණිනෝන මහත්මියගේ ආදරබර පියතුමාණන් ප්‍රේමදාස පෙරේරා ආදරබර පියතුමාණන්ටත් ඒ වගේම වර්ග පරම්පරාවල නැති ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමේ පින්කම පරලෝ පිහිට පිණිස පවතිවා. ඔවුන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සුගතිගාමී වේවා, උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම විශේෂම අරමුණක් වෙච්ච අපේ ක්‍රිෂ්ණී තේනුවර මහත්මියගේ ආදරබර සොහොයුරිය වජිරා පෙරේරා ඒ සොහොයුරිය ටිකක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා එතුමියට ආශිර්වාද කරන්නට එතුමිය මේ ධර්ම දේශනාව අහන්න පුළුවන්කමක් වෙන තවත් බොහොම හොඳයි. එතුමියටත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා වහවහ නිරෝගී සුවය සැලසේවා, කායික මානසික සහනය සැලසේවා කියලා. එමෙන්මයි ඒ අදරබර මෑණියන් වහන්සේ ලක්ෂ්මී පෙරේරා මෑණියන්ටත් සිත සාන්ති යහපත උදා වේවා, නිදුක් නිරෝගී බව සැලසේවා, ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාවේ දායකත්වයේ සැපයූ ධර්ම දානමය පින්කම සිදු කර ඒ තේනුවර පවුලේ පින්තුන් වෙනුවෙන් ආදරබර දරුවන් දෙදෙනා සමග සියලු දෙනාටම අපි දෙත් ප්‍රාර්ථනා කරනවා. එමෙන්න මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච මේ සිල් සමාදන් වෙච්ච අපේ පින්තුන් සියලු දෙනාම මම හිතනවා බොහෝ වැදගත් ධර්ම දේශනාවකට සවන් දීමේ භාග්‍ය ඔබට හිමි වුණා. I think දැන් අපි මේ ආම්දුරන් වහන්සේට ආශිර්වාද කරමු. අපි අර කුමනා සත්කුමාර මහත්මිය දැන් කිව්වනේ අපි වන්දනා කරලා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. කවුරුත් එහෙනම් කුමනා සත්කුමාර මහත්මියත් සමග එකතු වන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤතිතං අනුත්තරං දුර්ලභේ මයාලතං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදී තේරණං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාස බුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේට ආශිර්වාද වේවා, දීර්ඝායුෂ සම්පත් ලැබේවා, ධර්මයේ එදීමට තවත් අවකාශ ලැබේවා කියලා අපි සියලු දෙනා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු. හොඳයි අපේ ගෞරවනීය අපේ ධම්මගරු ස්වාමීන් වහන්සේ විශේෂයි පරිස්කාර පූජා කිරීම මේක ඔන්ලයින් ධර්ම දේශනාවක් නිසා ඒ ඔන්ලයින් ක්‍රමයට සිදු වෙනවා ඇති. අපේ ක්‍රිෂ්ණිනෝනා මහත්මිය ඒ කටයුතු බලා ගන්නවා ඇති. ඉතින් එහෙනම් අපේ හාමුදුරුවෝ තාම මොකද එමක් කියන්න තියනවද? ඔව් අපි මේ පින්කම සිදු කිරීමේදී
ඒ පූර්ණ අනුග්‍රහය දක්වපු අපට ආරාධනා කරලා මේ පින්කම කරගන්නට සීල කටයුතු සම්පාදනය කරපු අපේ ගෞරවනීය අවසරයි අපරකේ පුණ්‍යසිරි හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපි පුණ්‍ය ආනුමෝදනා කළ යුතුයි. ඉතින් මේ ජනිත කරගත්තා වූ සියලු පුණ්‍යඵලය ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මේ පින්කමෙන් ජනිත කරගත්තා වූ කුසල ධර්මයන් අප නමින් මිය ගිය ඥාති උදානුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ වගේම දෙවියන්ටත් පින් කැමැති සියලු දෙනාටත් මේ පින සසර ගත ජීවිතයේ සුවපත් භාවයක් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝඛං පන්තාච නිස්සෝඛං හොන්තු සම්මේ පිපානිනෝ